AFC කියලා කියන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර average fixed cost කියන එක. ස්ථාවර පිරිවැය. average fixed cost එක එන්නේ TFC බෙදන්න ඕනේ TR එහෙම නැත්නම් Q එහෙම නැත්නම් X කියලා කියනවා. කොහොම හරි ප්‍රමාණයෙන් බෙදන්න. එතකොට මොකද වෙන්නේ? අපි හිතමු ස්ථාවර පිරිවැය 5යි. දැන් ඒකක ප්‍රමාණය 1 5 බෙදීම 2 5 බෙදීම 3 5 බෙදීම 4 5 බෙදීම 5 5 බෙදීම 6 ආදී වශයෙන් නිෂ්පාදන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට මොකද වෙන්නේ? මෙතන 5යි මෙතන 2.5යි මෙතන 1.6යි 7යි මෙතන 1.2යි 5යි මෙතන 1යි මෙතන 0.8යි ආදි වශයෙන් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවැය ක්‍රමයෙන් අඩු වෙගෙන ගිහින් තියෙනවා. එහෙනම් AFC. එදා මම තව එකක් කිව්වා AFC මේම අඩු වෙගෙන ගියත් කිසිම දවසක තිරස්සක්ෂයේ ස්පර්ශ වෙන්නේ නැහැ. මොකද ඕනෑම එක ගානක් නිෂ්පාදනය කරත් ඒ තුල 7 ගානක හෝ ස්ථාවර පිරිවැයක් ඇතුළත් වෙනවා. ඒ නිසා ස්ථාවර පිරිවැය ඉහළ සිට පහළට බැවුම් වෙනවා. ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා සහ තිරස්සක්ෂයේ ස්පර්ශ වෙන්නේ නැහැ කියලා අපි එදා කතා කරා. ඊට පස්සේ මුළු විචල්්‍ය පිරිවැය. ඔය කැලේට එනකන් තමයි එදා කතා කරන්නේ. උපෙන්ද කතා කරනකොට තමයි එකපාරට නතර වුනේ. නේද? අපි දැන් බලමු මුළු විචල්්‍ය පිරිවැය කියන්නේ. මොකද්ද මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ? මේකට එකතු වෙන්න ඕනේ TVC. මේක තමයි මුළු විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ. කෙටි කාලේදී TFC මෙහෙමයි TVC. TVC කියලා කියන්නේ ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරගෙන යනවා. එහෙම නැත්නම් නිෂ්පාදන සාධකයක් කරන අපි හිතමු ශ්‍රමය යොදා ගන්න කියලා. ශ්‍රම ඒකක ප්‍රමාණය 1 2 3 4 5 ආදී වශයෙන් වැඩි කරගෙන යනකොට එක්කෙනෙකුගේ වැටුප අපි හිතමු 50යි කියලා. එහෙනම් දෙන්නෙකුට 100යි. ඊගා තුන් දෙනෙකුට 150යි. හතර දෙනෙකුට 200යි. පහ දෙනෙකුට 250යි. මේ වැටුප ස්ථාවර නම් මොකද වෙන්නේ? යොදා ගන්නා වූ නිෂ්පාදන සාධකයේ ඒකක ප්‍රමාණය විචල්්‍ය සාධකයේ ඒකක ප්‍රමාණය වැඩි වෙනවත් සමගම විචල්්‍ය පිරිවැයත් වැඩි වෙනවා. හැබැයි විචල්්‍ය පිරිවැයේ හැසිරීම මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. හරිද? මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. දැන් ඔයාලට මතකද total product මුළු නිමැවුම් වක්‍රය කොහොමද ගමන් කරේ? මුලදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා total product එක කොහොමයි ගමන් කරන්නේ? TVC එක මොකද මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙලා ඊට පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. TVC එහෙනම් මුළු නිමැවුම් වක්‍රයේ total product curve එකේ පරස්පරය තමයි මේකේ. මෙතනින් නැවතුවා කියන විදිහට එහෙනම් අඩු වෙන වේගකින් වැඩි වෙලා වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙනවා මේක. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? අඩු වෙන වේගයකින් වැඩි වෙලා වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. එහෙනම් විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වූ විචල්්‍ය සාධකයේ යෙදුම වැඩි වෙනවා සමගම වැඩි වෙන පිරිවැය තමයි විචල්්‍ය පිරිවැය කියලා කිව්වේ. එතකොට එහෙමනම් PC කියලා කියන්නේ එතන TVC AVC කියන්නේ මොකක්ද? AVC කියලා කියන්නේ TVC බෙදීම TPQX ඕන එක. TR total revenue total product revenue
හරි කොහොමනේ AVC හොයන්න ඉස්සෙල්ලා AFC හෙව්වා වගේ එහෙනම් මෙතන AFC හෙව්වා ඒකට එකතු වෙන්න ඕනේ AVC මෙතන TC මෙතන ATC එහෙනම් මුළු සාමාන්‍ය පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය සමාන වෙනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැයට එකතු කරන්න ඕනේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? මුළු විචල්්‍ය පිරිවැය මුළු නිෂ්පාදන ඒකක ප්‍රමාණයෙන් බෙදෙන. හරිද? එහෙමනම් ඔයාලට හිතෙන්නේ නැද්ද දැන් මේ දෙක මොකක් මේකේ හැඩය AVC වල හැඩය මොන වගේ වෙනව ඇද්ද? දැන් බලන්නකෝ TVC කියලා කියන්නේ මෙන්න මේකනේ. හරිද? අප බලමු මොන වගේ නේද TVC. කොහොමද හැඩය මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. අපි හිතමු 100 110 100 25 ඊට පස්සේ වැඩි වෙනවා 300 800 ආදී වශයෙන් වැඩි වෙන වේගයකින්. මේක කොහොමද ගමන් කරන්නේ? ඒක තමයි මේ TVC කියලා. අපි AVC වල හැඩය හොයන්න යන්නේ. නැද්ද? ඒක හොයන්නේ කොහොමද අපි මේ TVC බෙදනවා TP වලින්. අපි බෙදලා බලමුකෝ. එතකොට උත්තරේ මොකක් වගේ වෙන්නේ කියලා. නිකන් ඈ මම මේ හිතින් ගත්ත ඉලක්ක ටික. TP කොහොමද? total product. එහෙම නැත්නම් Q එක ඉස්සෙල්ලා වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. අපි හිතමු 100 300 800 ඊට පස්සේ 900 910 හරිද? දැන් එහෙනම් AVC එන්නේ කොහොමද? මෙන්න මෙයාගෙන් බෙදපුවා. දැන් මොකද බලන්න? 100 100ෙන් බෙදපුවාම 1යි. 110 300ෙන් බෙදපුවාම මොකද වෙන්නේ? දැන් මේ අඩු වේගයකින් වැඩි වෙන කෙනෙක් වැඩි වේගයකින් වැඩි වෙන එකකින් බෙදපුවාම ලැබෙන උත්තරේ අඩු වේගන යනවා. බෙදලා බලන්නකෝ. මෙතන බලන්න 1යි. මෙතන 110 බෙදුවොත් ये 300 में दो तीन है 110ට 3යි 0.3යි 0.3යි කියමුකෝ ඊට පස්සේ මෙතන අපේ බෙදුවොත් 0.1යි 4.45ට 5යි නේද අඩු වේගෙන් නේද යන්නේ 1.3.1 ආදී වශයෙන් ඊට පස්සේ ටිකක් දුර ගිහිල්ලා මොකද වෙන්නේ? දැන් 300 900ෙන් බෙදන්න වෙනවා. මොකද වෙන්නේ ඒක? 0.30ට තවරක් 3. 107යි 3යි. ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතනින් පස්සේ ආපහු 0.3 වෙලා. ඒ ඇයි එහෙම උනේ? දැන් මෙතනින් පස්සේ මෙයා අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. මෙයා වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. හරිද? එහෙනම් මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙන එකක් වැඩි වෙන වේගයකින් වැඩි වෙන එකකින් බෙදපුවාම ලැබෙන උත්තරේ අඩු වේගනයක්. ඊට පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙන එකක් අඩු වෙන වේගයකින් වැඩි වෙන එකකින් බෙදපුවාම උත්තරේ වැඩි වේගනයක්. හරිද? එහෙනම් අපි බෙදුවේ මෙන්න මෙයාගෙන්. එහෙනම් මෙයාගේ බලපෑම තමයි මේක මේ ආකාර ගන්න හේතු වෙන්නේ. අපි ඔප්පු කරලා බලමු. එහෙනම් AVC U හැඩයක් ගන්න. U හැඩයක් ගැනීමට හේතුව මේ TVC බෙදන එක්කෙනාගේ බලපෑම. එයාගේ බලපෑම මොකද්ද? මේ TP වල බලපෑම මොකද්ද? මේකේ මේ හැසිරීමට හේතුව මොකද්ද? හීනවන ආන්තික පළදා න්‍යාය. එහෙනම් AVC වක්‍රයේ හැඩයට හේතුව හීනවන ආර්ථික පළදා න්‍යාය කෙටි කාලයේදී ක්‍රියාත්මක වීම තමයි AVC වල හැඩය U හැඩයක් ගැනීමට හේතු වෙන්නේ. හරිද? මේකෙත් මම ඒ ටික කියලා තියෙනවා. ඒකේ කියලා තියෙන ටිකම තමයි කරන්නේ. ඔයාලා බලන්න පස්සේ හරි? right. දැන් මේක හරියද? මෙතන එක හරියන්නේ නේද? අපි
TFC TVC ඒ දෙක එකතු වෙච්චාම TC එනවා ඊට පස්සේ මේක TFC බෙදපුවාම TP වලින් AFC එනවා මේක බෙදපුවාම TP හරි Q හරි වලින් AVC එනවා ඒ දෙක එකතුවට මුළු සාමාන්‍ය පිරිවැය කියලා කියනවා right එතකොට එහෙනම් AVC වක්‍රයේ හැඩය මෙන්න මේ ආකාරයි දැන් මේක ඉගෙන ගත්තා ඒ දෙකෙන් එකතු වෙ හැදෙන TC අපි බලමු මේ වක්‍ර ටික අඳින්නත් මේ තරය අවිල්ල තිබ්බා. වක්‍ර ටික නෙමෙයි ගානක් දීලා අපි බලමු වෙලා තිබ්බ උත්තර. ඒකින්ද අත්‍යවශ්‍ය පාඩම 2018 සැප්තැම්බර් ආපු පේපර් එකට ඉතා ආසන්න පේපර් එකක් තමයි මේ සැරේ දීලා තියෙන්නේ. ඒ විදිහෙම ගණන මේ පාඩමට අදාළව අනිත් පාඩම් වලින් වෙනස්. මේ පාඩම 2018 සැප්තැම්බර් ආපු එක ඒ විදිහෙම වගේ එකක්. right අපි එහෙනම් මේක ඉගෙන ගත්තා වෙන එහෙනම් TC දැන් බලමු මේක ඉගෙන ගත්තා මේක ඉගෙන ගත්තා දැන් මේ දෙක තමයි දන්නේ නැති තාම නේද ඒ කියන්නේ මොකද්ද TC කියලා කියන්නේ මේ මුළු ස්ථාවර පිරිවැයට මුළු විචල්‍ය පිරිවැය එකතු වෙච්චාම මුළු පිරිවැය එනවා කොහොමද මුළු පිරිවැය වක්‍රය අඳින්නේ දැන් මේ මොකද්ද TFC right TFC ඒක මුළු ස්ථාවර පිරිවැය මේ මොකක්ද TVC හරිද දැන් මෙයාගේ එකතුව තමයි TC වෙන්නේ එතකොට කොහොමද වක්‍රය එන්නේ එහෙනම් මෙයා පටන් ගත්තේ බිඳුවෙන්නේ මෙයා පටන් ගත්තේ 5න් කියලා හිතන්නකෝ දැන් එහෙනම් TC වෙන්නේ මෙතන බිඳුව. TC වෙන්නේ 5ට බිඳුව එකතු කරපුවම 5යි. එහෙනම් TC පටන් ගන්න ඕනේ ස්ථාවර පිරිවැය ආරම්භක ස්ථානයේ පටන් අරන් මෙයාට සමගාමීව යන්න ඕනේ. ඇයි මේකේ බෑවුම බිඳුව නිසා මේ රේඛාවට වඩා වෙනස් බෑවුමක් පිටින්ට විදියක් නැහැ. ඇයි TFC වල බෑවුම බිඳුවයි. එහෙමනම් TVC වල බෑවුමමයි TC වක්‍රයක් ගන්නේ පටන් ගන්නේ ස්ථාවර පිරිවැය ආරම්භ කරන තැනින් තමයි මුළු පිරිවැය වක්‍රේ පටන් ගන්න. ඒක මතක තියාගන්න. හරිද? එහෙමනම් ATC මොන වගේ හැඩයක්ද ගන්න? ටික අපි ගණිතියන උත්ප්පු කරන්න බලමු. AFC ධන AVC සමානයි ATC. ඒක හරිනේ. මේ ටික පැහැදිලිද පුතේ කවුරු හරි ඉන්නවද දන්නේ පැහැදිලි නැති පැහැදිලිද කියන්නේ ඔතෙන් එනකන් කරපු ටික ඔතෙන් එනකන් කරපු ටික පැහැදිලිද මම මෙලව දෙයක් අහන්න නැතුව යනවා කවුරුවත් එක්කෙනෙක් කියන්නකෝ alright එහෙනම් මේක හැදෙන්නේ කොහොමද AVC AFC එකතු වෙච්චා. AFC මුළු නිෂ්පාදනය වැඩි වෙනවත් සමගම කාටද ආසන්න වෙන්නේ? බිඳුවට ආසන්න වෙන්නේ. හරිද? සාමාන්‍ය ස්ථාවර පිරිවැය ඒ කියන්නේ අපි කියන්නේ ස්ථාවර පිරිවැය 50 තිබ්බොත් ඒකක 50ක් නිපදවනකොට 1යි ඒකක 100ක් නිපදවනකොට 0.5යි ඒකක 1000ක් නිපදවනකොට 0.5යි ආදි වශයෙන් මෙයා බිඳුවට ආසන්න වෙනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට බිඳුවට ආසන්න වෙනවා ඒ නිසා අපි කියනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනවත් සමග AFC බිඳුවට ආසන්න වෙන නිසා ATC මුළු සාමාන්‍ය මුළු පිරිවැයේ හැඩය මේ ස්වරූපයට හේතු වෙන්නේ AVC කියන. එහෙනම් මෙයා බිඳුවට සමාන වෙන නිසා ATC වල හැඩයට බලපාන්නේ AVC. එහෙමනම් AVC වල හැඩය මොකද්ද? U හැඩයක්. හරිද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ හැඩය U හැඩයක්. ඒකට හේතුව
කෙටි කාලයේදී හීන වන ආන්තික ඵලදා න්‍යාය ක්‍රියාත්මක වීම නිසා. එහෙමනම් ඒ හැඩය මෙයාට බලපානවා නම් ඒ TC වක්‍රයේ හැඩයක් U හැඩයක් ඇයි මෙයා බිඳුවට ආසන්න වන නිසා එයාගේ බලපෑමක් වෙන්නේ නැහැ. එහෙමනම් ඒ TC වක්‍රයේ හැඩයක් U හැඩයක් ඒ U හැඩයට හේතුව ඒ VC වක්‍රයේ U හැඩය නම් ඒ VC වක්‍රයේ U හැඩයට හේතුව හීන වන ආන්තික ඵලදා න්‍යාය නම් ඒ TC වක්‍රයේ U හැඩයට හේතුවත් හීන වන ආන්තික ඵලදා න්‍යායමයි. හරිද? right. ඊට පස්සේ ආන්තික පිරිවැය. ආන්තික පිරිවැය. හරි නේද ඔය ටික? මේක ඉතා පොඩි පාඩමක් මේ. අර මේ ටික හදන්න මම වගුවක් දෙන්නම්. එතකොට ඒක අපිට අක්දාලා පුරව ගත්තාම එච්චර තමයි දැනගන්න ඕනේ. ආයෙ ප්‍රශ්න ටිකක් කරලා මම කොහොමද මයික්‍රෝ ඉවර වෙනකොට ප්‍රශ්න දෙක තුනක් කරන්නත් පිටේ තියෙනවා මයික්‍රෝ පටන් ගන්න ඉස්සෙල්ලා. ආන්තික පිරිවැය. දැන් ආන්තික සංකල්ප ගොඩක් ඉගෙන ගත්තා MC. හරිද? මතකද ආන්තික උපයෝගීතාවය, ආන්තික ආදේශන අනුපාතකය, හීනවන ආන්තික උපයෝගීතාවය, ආන්තික ශිල්පීය ආදේශන අනුපාතකය, ආන්තික එහෙම නැත්නම් ඒකට කියනවා ආන්තික තාක්ෂණික ශිල්පීය ආන්තික තාක්ෂණික ශිල්පීය ආදේශන අනුපාතකය, ආන්තික ඵලදායිතාවය, ආන්තික පිරිවැය. එහෙම ගොඩක් ඒවා ඉගෙන ගන්න. දැන් මේ එක එක මතක තියෙනවා. ආන්තික පිරිවැය කියලා කියන්නේ මොකක්ද? මුළු නිෂ්පාදනයට අපි හිතමු නිෂ්පාදන 100ක් තියෙනවා කියලා. මේකට එක ඒකකයක් වැඩි වීමේදී මුළු නිෂ්පාදනයට එක ඒකකයක් වැඩි කිරීමේදී පිරිවැය අපි හිතමු මේ 100 හදන්න යන්නේ පිරිවැය යනවා 50ක් කියලා. එහෙනම් මුළු නිෂ්පාදනය 100 ඉඳලා 101 දක්වා එක ඒකකයකින් වැඩි කරනකොට පිරිවැයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය අපි හිතමු 50.5යි. ඒ කියන්නේ 750යි. එහෙනම් එකතු වෙච්ච මෙන්න මේ ප්‍රමාණය අපි කියනවා MC ආන්තික පිරිවැය. මොකක්ද ඒ කියන්නේ? මුළු නිෂ්පාදනයේට අලුතෙන් එක ඒකකයක් එකතු කිරීම සඳහා පිරිවැයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය තමයි අපි ආන්තික පිරිවැය කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න වාක්‍ය මට කියන්න පුළුවන් ඔය නිකන් සාම්ප්‍රදායික වාක්‍යයක්. එහෙම ඕනේ නැහැ. දැන් මේකෙන් මතක තියාගත්තාම හරි. එහෙනම් මොකද්ද? මුළු නිෂ්පාදනයේට අලුතෙන් කිසියම් ඒකකයක් එකතු කිරීම සඳහා මුළු පිරිවැයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය අපි කියනවා ආන්තික පිරිවැය කියලා. එහෙමනම් එක ඒකකයක් අලුතෙන් නිෂ්පාදනය කිරීම සඳහා දරන්න වන පිරිවැය තමයි අපි කියලා කියන්නේ ආන්තික පිරිවැය කියලා. එහෙනම් ආන්තික පිරිවැය හොයන්නේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා TR එහෙම නැත්නම් ඩෙල්ටා Q ඔය ඕන එකකින් ඩෙල්ටා X ආදී වශයෙන් ඒකක මුළු නිමැවුමේ වෙනසින් බෙදලා තමයි ඒක අපි හොයන්නේ. හරිද? එහෙනම් ආන්තික පිරිවැය අපි ගන්නෙ මොකෙන්ද? මුළු පිරිවැය වක්‍රය. හරිද? මුළු පිරිවැය වක්‍රය අන්න ඔහොමනේ ගමන් කරන්නේ. එහෙනම් මේ මුලදී මේකේ බෑවුම ගත්තොත් අන්න ඔහොම තියෙනවා. ඊට පස්සේ අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා. මුළු පිරිවැය වක්‍රයේ බෑවුමින් තමයි ආන්තික පිරිවැය. ඊට පස්සේ වැඩි වෙනවා. ඒ එක එක ලක්ෂයට අඳින ස්පර්ශකයේ බෑවුම ගණනය කරලා අපිට වක්‍රයේ බෑවුම ඒවා අපි මැත්ස් වලින් කරන ඒවා ඕනේ නැහැ. ගණනය කරන්න පුළුවන්. එහෙනම් ඒ නිසා අපි ආන්තික පිරිවැය වක්‍රයක් U හැඩයක් ගන්නවා කියලා තමයි කියන්නේ. මේ ඔක්කොම U හැඩයක් ගන්න හේතුව අපි දැන් ඔප්පු කරනවා තව පොඩ්ඩක්. ඒක පැහැදිලි වෙයි. එහෙනම් මතක තියාගන්න ඕන නැත්තේ ආන්තික පිරිවැය වක්‍රයක් U හැඩයක් තමයි ගන්න. ඊට පස්සේ ආන්තික පිරිවැය වක්‍රය සහ AC වක්‍රය අතර සම්බන්ධය. MC සහ AC අතර සම්බන්ධය. මේක ලේසි සහ ආසහිත පාඩම. ඔය ප්‍රශ්නයක් කතා කරමුකෝ දැන්. මේක ඉවරලා එතකොට තවත් ආසහිත මේක හරිම ලේසි. AC සහ MC. AC හා MC අතර සම්බන්ධය. AC MC ගෑවෙන්නේ නැහැ. එතන ගෑවිලා නැහැ හරිද?
මේක දියවල නෑනේ මම. නෙමෙයි AC සහ AVC නේද? MC ඊට පස්සේ AC සහ AVC අතර සම්බන්ධ. right මොකද සාමාන්‍ය පිරිවැය එහෙම නැත්නම් TAC කියන්නත් පුළුවන් සාමාන්‍ය මුළු පිරිවැය ATC කියන එක AVC එක්ක තියෙන සම්බන්ධය. දැන් අපි දන්නවා මෙතන අපි ඔයාලට අපේ ATC ම දාමුකෝ. මුළු සාමාන්‍ය පිරිවැය ATC සමාන වෙනවා AFC ධන AVC ට. හරිද? දැන් මේක මොකද වෙන්නේ? නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වීමේදී බිඳුවට යනවා. ඒක නිසා මෙයයි මේ අතර තියෙන සම්බන්ධය අපි මේ බලන්න. මොකද වෙන්නේ? මුලදී AC අඩු වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් ABC අඩු වෙනවා. බලන්න. හරිද? AC අඩු වෙනකොට ඊට වඩා වැඩි වේගයකින් AVC අඩු වෙනවා සහ මේ දෙන්න අතර පරතරය එක නිසා පිරිවැය අඩු වෙන පරාසයේදී වැඩි වෙමින් ගමන් කරනවා. හරිද? මේ සමාන අසමානකම් ඒවා ලියන්න වෙනවා. ඊට පස්සේ AC AVC අවමන ලක්ෂයට වඩා තුට්ටක් වැඩි ලක්ෂයකදී තමයි AC අවම වෙන්නේ. ඇයි මෙයාට වඩා චුට්ටක් එහා මෙයා අවම වෙන්නේ. දැන් මෙතන 50 නම් මෙයා 51 දී විතර තමයි අඩුම වෙන්නේ. ඇයි AC තුල AVC ට අමතරව තියෙනවා AFC කියලා චූටියගේ. ඒකින්ද තමයි මේ චූටි වෙනස ඉතින්. මෙයාට වඩා උඩින් මෙයා ගමන් කරන්නේත් ඒකයි. AVC ට වඩා ඉහළින් ගමන් කරන්නේ මේ AC ඇයි AC තුල AVC ට අමතරව AFC තියෙන නිසා. ඊට පස්සේ පිරිවැය වැඩි වෙන පරාසයේදී මේ දෙන්න අතර වෙනස අඩු වෙගෙන ඉහළට ගමන්. ඒක තමයි සම්බන්ධය. හරිද? මේ දෙක අතර තියෙන සම්බන්ධය. ඊට පස්සේ ඕකත් එක්කම අපි MC බලමු. හරිද? ඔව්. මම MC මේකේ වඳින්නම්. ඔය දෙකයි ඊට අමතරව MC. ඔන්න MC. MC මොකද වෙන්නේ? මේක දෙන්න පල්ලෙහා බහිනකොට ඊට වඩා වැඩි වේගයකින් මෙයා පල්ලෙහා බහින. සාමාන්‍ය පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහළ බහිනකොට ඊට වඩා වැඩි වේගයකින් MC පහළ බහින. ඊට පස්සේ මේ දෙන්න ඉහළ යන්න ගත්තාම AC සහ AVC ඊට වඩා වැඩි වේගයකින් MC ඉහළ. මේ ඊට වඩා වැඩි වේගයකින් මෙයා ඉහළ යන්නේ. ඒ යන්නේ මොකක් හරහාද? මේ MC යනවා AVC වල අවම ලක්ෂය හරහා. MC යනවා AC වල අවම ලක්ෂය හරහා. ඉහළ යනවා. පිරිවැය අඩු වෙනකොට AC ද සහ AVC ට වඩා වැඩි වේගයකින් අඩු වෙනවා. ඊට පස්සේ AC සහ AVC ඉහළ යනකොට ඊට වඩා වැඩි වේගයකින් ඉහළ. ඒවා පස්සේ හොඳට බලන්න පුළුවන් ඔයාලට පොතක් අරන් තව යථා කාලෙදී ඇයි එහෙම වෙන්නේ කියන ඒවට හේතු තව ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒ ටික තව එක චැප්ටරයි තියෙන්නේ. ඔච්චරයි. ඔය ටික දැන් පුළුවන් අපි බලමු මේවට U හැඩයට හේතුව දැන් අපි දල වශයෙන් ඉගෙන ගත්තා. AC වල U හැඩයක් ගැනීමට හේතු. right. AC U හැඩයට හේතු. එහෙනම් AC හැදෙන්නේ කොහොමද පුතේ? AFC ධන AVC. මේ හේතු අහනවා. හරිද?
සාමාන්‍ය මුළු පිරිවැය හැදෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල පිරිවැය. මේක බිඳුවට ආසන්න වන නිසා සාමාන්‍ය ATC සාමාන්‍ය මුළු පිරිවැයේ U හැඩයට හේතුව AVC වල U හැඩයට හේතුවමයි. මෙයා බිඳුවට යන නිසා. එහෙනම් අපි බලමු AVC U හැඩයට හේතු. එතකොට AVC U හැඩයට හේතුව වෙනවා නම් ඒකම තමයි මෙයාගේ U හැඩයට හේතුව. පැහැදිලිද? AVC හොයන්නේ කොහොමද? TVC බෙදීම TP. හරිද? TVC බෙදනවා T AVC හොයන්න TVC බෙදනවා TP වල. TVC කියන්නේ මොකක්ද? අපි හිතමු ශ්‍රමය සාධකයේ ශ්‍රමය කියලා හිතුවොත් වැටුප W කියලා හිතනවා ශ්‍රමය L කියලා හිතුවා. එහෙනම් සේවකයන් ගාන සේවකයෙකුගේ වැටුපෙන් වැඩි කරපුවම තමයි අපි සේවකයා විතර නම් මේක විචල්්‍ය සාධකය TVC කියලා අපි ගන්න. පැහැදිලිද? මෙතන නිකන් පැහැදිලිද? සාමාන්‍ය පිරිවැය U හැඩයක් ගැනීමට හේතුව. අපි කතා කරමු. ඒක චුට්ටක් හිමීට කතා කරනවා පැහැදිලි නැත්නම් කියන්න. මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය හැදෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල පිරිවැය කියන දෙකේ එකතුවයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි කරනවත් සමග බිඳුවට ආසන්න වෙනවා කියන නිසා ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ විශාල වශයෙන් පොඩ්ඩක් ඉහළ පහළ වෙනවා හැර මේ AC වක්‍රයේ U හැඩයට. එහෙනම් ATC වක්‍රයේ හැඩය එහෙම නැත්නම් AC වක්‍රයේ U හැඩයට එහෙනම් හේතු වෙන්නේ AVC වක්‍රයේ හැඩය. මේක බිඳුව වෙන නිසා. දැන් අපි බලන්නේ AVC කියන්නේ මොකද්ද? TVC බෙදීම TP. හැබැයි TVC කියලා කියන්නේ අපි ශ්‍රමයේ හැටියට ගත්තොත් නිෂ්පාදන සාධකය සහ එයාගේ ගෙවීම වැටුප හැටියට W ගත්තොත් LW. එහෙනම් දැන් TVC කියලා කියන්නේ මොකද්ද? L බෙදීම TP වැඩි කිරීම W. ඇයි? වැටුප ස්ථාවරයි. වැටුප වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වෙනස් වෙන්නේ නැත්නම් විචල්්‍ය වෙන්නේ ශ්‍රමය කියන එක. එහෙනම් දැන් මේ TVC වෙනුවට LW දැම්ම දැන් LW බෙදීම TP. W ස්ථාවර නිසා ඒක පොදු සාධකයක් හැටියට අයින් කරා. ඔයාලා දන්නවා ගණිතයේදී. එහෙනම් විචල්්‍ය සාධකයේ බෙදීම L බෙදීම TP. ඊට පස්සේ මට කියන්න AP හැදෙන්නේ කොහොමද? TP බෙදීම L. මතකද දන්නේ? මොකද්ද AP කියලා කිව්වේ? සාමාන්‍ය ඵලදාව හැදෙන්නේ මුළු ඵලදාව බෙදීම නිෂ්පාදන සාධකය ප්‍රමාණය. මතකද නිෂ්පාදන න්‍යායයි? එහෙමනම් දැන් TP වෙනුවට දාන්න පුළුවන් මොකක්ද අපිට? මෙතන බලන්නකෝ මේ AVC සමානයි L බෙදීම TP වැඩි කිරීම W කියලා තියෙනවා. මෙන්න මේ කෑල්ල ගත්තොත් ඒ කෑල්ලේ අනිත් පැත්ත නේද මේ තියෙන්නේ. L බෙදීම TP වෙනුවට මෙතන AP කියලා කියන්නේ TP බෙදීම L. එහෙනම් AP වෙනුවට දැන් අපි AP අපි දන්නවා TP බෙදීම L. හැබැයි එහෙනම් TP. ඔව්. එහෙමනම් L බෙදීම TP කියලා කියන්නේ මොකද්ද? මේකේ අනිත් පැත්ත තමයි මේක. මේක අනිත් පැත්ත දාන්න නම් එක යට AP දැම්මොත් ඔයාලට තේරෙනවා නේද? එක යට AP දැම්මොත් L බෙදීම TP වෙනවා. හරිද? දැන් මොකද තියෙන්නේ? L බෙදීම TP කියලා කියන්නේ එක යට AP. මේ වань L බෙදීම TP. L බෙදීම TP කියලා කියන්නේ එක යට AP. එතකොට එහෙනම් TVC ලියන්න පුළුවන් අපිට එක යට AP වැඩි කිරීම W කියලා. එහෙම නැත්නම් තව විදිහකින් TVC W බෙදීම AP කියලා කියන්න පුළුවන්. එහෙනම් W කියන්නේ ස්ථාවර සාධකයක්. මේ ස්ථාවර සාධකයක් හරිද? TVC
හරි. මේක ABC. හරි. දැන් ABC කියලා කියන්නේ W බෙදීම AP. W කියලා කියන්නේ පඩිය. අපි හිතමු 50000යි කියලා. 50000 කියන්නේ ස්ථාවර සාධකයක්. දැන් බෙදන්නේ මොකෙන්ද? AP වලින්. AP වල හැසිරීම මොන වගේද? AP වල හැසිරීමට බලපාන සාධකය මොකක්ද? ඊනෝන ආන්තික ඵලදා න්‍යාය. කෙටි කාලයේදී වැඩි වෙන වේගයකින් වැඩි වෙලා මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා අඩු වෙන වේගයකින් වැඩි වෙලා ස්ථාවර වෙලා පල්ලෙහා බයි. ඒකය නිෂ්පාදන ඒකක මේ චල්‍ය සාධකයෙන් බෙදපුවම තමයි අපිට AP ලැබෙන්නේ. ඒකට බලපාන්නේ ඊනෝනාන්තික ඵලදා න්‍යාය. එහෙමනම් මේ 50000 ස්ථාවර දිවියදී මෙන්න මේක බෙදීම නිසා අපිට ඇති වෙන්නේ U හැඩයක්. ඒකට හේතුව ඊනෝනාන්තික ඵලදා න්‍යාය. මට හිතෙනවා ඒක ටිකක් කන්ෆියුස් වගේ. එහෙම මේක ඔප්පු කරන්නේ නැහැ. බුදු ඔයාලට කියන්න තියෙන්නේ මේ AVC වක්‍රයේත් AC වක්‍රයේත් MC වක්‍රයේත් තුනේම U හැඩයට හේතුව ඊනෝනාන්තික ඵලදා න්‍යාය. මෙහෙම අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. ඒක දැනට ඕනේ නැහැ වගේ නේ. අපි පස්සේ ඒක ඉගෙන ගන්න නේද? හරි. එහෙනම් මේකෙන් ඔප්පු කරන්න අවශ්‍යත් නැහැ. ඔයාලට හේතුව හැබැයි දැනගෙන ඉන්න ඕනේ. හරිද? හේතුව පුළුවන්. අපි පොඩ්ඩක් ප්‍රශ්නයක් බලමු. ඔච්චරයි තියෙන්නේ පාඩම. අනිත් පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මේකේ පොඩි ප්‍රශ්නයක් අද උනේ. ගන්නු පොලේ පොතයි ටක් නැත්තම් නිදිමතවත් කෙනෙක් හින්දා. අද ආපු එක දෙන්න පුළුවන්. අපි ඊට ඉස්සෙල්ලා මේ මූලික සංකල්ප සංඛ්‍යා ලේඛනයක් ඇසුරින් එහෙම ඔයාලට දීලා තියෙනවා. ඒ ටික තව චුට්ටක් කරන්න තියෙනවා නේද පුතේ? අරක විතරනේ කිව්වේ. ඒ චුට්ටත් අපි කරලම මේ ප්‍රශ්නයක් බලමු. මූලික සංකල්ප සංඛ්‍යා ලේඛනයක් ඇසුරින් ඒක බලන්නකෝ TFC TVC තියෙනවා TC තියෙනවා. එතකොට ABC හොයන්නේ කොහමද? මේ ඔයාලගේ මේකේ තියෙනවා සංඛ්‍යා ලේඛනයක් Q TFC TVC TC දීලා තියෙනවා. හොයන්න කියන්නේ AFC AVC ATC MC. ඔය ටික හොයන්න කියන්නේ. ඔයාලා දැන් ගෙදර මේක මම පුරවලා දීලා තිබුණාට ඔයාලා ගෙදරදී මේක කරන්න. 1 2 3 4 ඔය ආදි වශයෙන් තියෙනවා. ඊට පස්සේ 50 ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ මෙතන 50 100 TVC 50 80 105 ආදි වශයෙන් තියෙනවා. මේක 50 50. එතකොට TC හදන්නේ මේකයි මේකයි එකතු වෙලා. එතකොට 50යි. මේක 100යි. මේක 130යි. මේක 155යි. නේද? AFC හදන්නේ කොහොමද? AFC 50 බෙදන්න ඕනේ මෙන්න මේකෙන්. එහෙනම් කොහොමද ඒක මතක තියාගෙන ඔයාලා හදන්න. TFC බෙදන්න ඕනේ Q වලින්. මේක TVC බෙදන්න ඕනේ Q වලින්. මේක TC බෙදන්න ඕනේ Q වලින්. මේක delta TC බෙදන්න ඕන delta Q වලින්. මෙන්න මේ සූත්‍ර වලින් තමයි මේ වගුව පුරවා ගන්න. ගෙදරින් හිමිහිට පුරවන්න මේක බලන්න නැතු. මේක මම පුරවලා දීලා තියෙනවා. පැහැදිලිද? ඔයාලා කරනවා මොකක් කරනවද දන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් කියවනවා අන්ත මොනවා කරනවද දන්නේ නැහැ නේද? විභාගෙට ගිහිල්ලාම ලියන්න හිතාන ඉන්නේ. එහෙම ටිකක් අමාරුයි. right? දීර්ඝකාලීන නිෂ්පාදන පිළිවෙල අපි ටුක්ටක් ඉතා කෙටියෙන් කතා කරමු. දීර්ඝකාලීන නිෂ්පාදන පිළිවෙල ගත්තාම සියලුම සාධක විචල්්‍ය සාධක බවට පත් වෙන කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. මේ දිගු කාලයේදී සාමාන්‍ය පිරිවැය වක්‍රය කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන්ගේ අවම ලක්ෂයන් සියල්ල ස්පර්ශ කරමින් තමයි ගමන් කරන්නේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය මෙහෙම තියෙනවා අපිට. කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර ගොඩක්. හරිද? මේ තියෙන්නේ SAC 1 SAC 2 SAC 3 SAC 4 SAC 5 SAC 6 SAC
7. ඒ කියන්නේ short run average cost කියන්නේ. මෙන්න මේ සියලුම කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයන්ගේ අවමයන් ස්පර්ශ කරමින් අඳිනවා අපි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය. ඒකට කියනවා LAC කියලා. ඒකේ හැඩයක් U හැඩයක් ගන්න. මේ කෙටි කාලීන සියලුම සාමාන්‍ය පිරිවැය වක්‍ර සියල්ලම වසාගෙන ගමන් කරන නිසා LAC වක්‍රයට එහෙම නැත්නම් දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයට වහන්තරා වක්‍රය කියලාත් කියනවා. end of curve කියලා එහෙම නැත්නම් ලියුම්කාර වක්‍රය කියලා කියනවා. කියන්නේ හේතුව මෙන්න මේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය සියල්ලගේම අවමයන් ස්පර්ශ කරමින් ඒ ටික වසාගෙන තමයි ආවරණය කරගෙන යන නිසා මේක U හැඩයක් ගැනීමට හේතුව වෙන්නේ දිගු කාලයේදී පරිමාණානුකූල පිරිමැසුම් සහ පරිමාණානුකූල නොපිරිමැසුම් ක්‍රියාත්මක වීම නිසා. පිරිමැසුම් ක්‍රියාත්මක වන විට පිරිවැය අඩු වෙනවා. නොපිරිමැසුම් ක්‍රියාත්මක වන විට පිරිවැය වැඩි වෙනවා. මහා පරිමාණ පිරිමැසුම් සහ නොපිරිමැසුම් පොඩක් කියවා ගන්න මොනවද මහා පරිමාණ වශයෙන් කරනකොට ඉතුරු වෙන පිරිවැය. ඒක තමයි මහා පරිමාණ පිරිමැසුම් කියලා කියන්නේ. ටිකක් කල් යනකොට ඒක නොපිරිමැසුම් බවට පත් වෙනවා. එන්නේ ඒක නිසා තමයි මේක U හැඩයට හේතුව. ඒ හේතුව මතක තියෙන්න ඕන. හරිද? එච්චරයි. මේක දීලා තියෙනවා මොනවද කියලා පිරිමැසුම් සහ නොපිරිමැසුම්. ඊට පස්සේ දිගු කාලීන ආන්තික පිරිවැය වක්‍රයක් U හැඩයක් ගන්නවා. ඒක අඳින විදිහ බලා ගන්න ඔයාලා ලියන්න ආවොත් දිගු කාලීන ආන්තික පිරිවැය වක්‍රය කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර සියල්ලම දැන් අපි ඇඳා. හරිද? ඒ ටික ස්පර්ශ කරමින් ගමන් කරනවා මෙන්න මෙහෙම. කියන්නේ LAC. හරිද? ඊට පස්සේ මේ LAC මේ ටික ස්පර්ශ මෙතන ස්පර්ශ වෙන්නේ මොකද? ස්පර්ශ වෙන ලක්ෂණ ටික තියෙනවා නේද? ස්පර්ශ වෙන ලක්ෂණ ටික තියෙනවා. හරිද? ඊට පස්සේ ආන්තික පිරිවැය වක්‍රය අපි මෙහෙම ගමන් කරනවා කියලා මතකද දන්නේ නැහැ. තව කතා කරනවා ඊපස්සේ. ආන්තික පිරිවැය වක්‍රය මෙන්න මෙහෙම ගමන් කරනවා. අපි දැන් අර ඇන්දේ පල්ලෙහා බහිනකොට ඊට වඩා වැඩි වේගකින් පහළ බහිනවා කියලා. ඊට පස්සේ මේක මෙන්න මේ ලක්ෂයත් එක්ක පල්ලෙහාට ඉරස් අක්ෂයට ගමන් කරන රේඛාවක් අඳිනවා. හරිද? ඒ ගමන් කරන රේඛාව ස්පර්ශ වෙන මෙන්න මේ අපාගෙන යන ආන්තික පිරිවැය වක්‍රයේ ලක්ෂයක්. දැන් මේක කැපෙන්නේ උඩදී. මෙහෙම. මේක කැපෙන්නේ මෙහෙදී. උඩ. මේක මෙතෙන් ඉන්නවා. එන්න ඒ ටික යා කරලා අඳින වක්‍රය ආන්තික පිරිවැය වක්‍රය. LMC. දිගු කාලීන ආන්තික පිරිවැය වක්‍රය මෙන්න මේ ලක්ෂයේදී සියලු මෙවුවා SAC සමානයි SMC සමානයි LMC සමානයි LAC. ඒ කියන්නේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය, කෙටි කාලීන ආන්තික පිරිවැය, දිගු කාලීන සාමාන්‍ය පිරිවැය, දිගු කාලීන ආන්තික පිරිවැය කියන හතරම මෙන්න මේ A කියන ලක්ෂයේදී එක හා සමපාත වෙනවා. මොකද එයා හරහා ඔය සියලු ලක්ෂ්‍ය ගමන් කරනවා. මේ වක්‍රයක් U හැඩයක් ගන්නවා. ඒ දැනට එහෙම මතක තියාගන්න හොඳටම. ඇති. right. මේක අඳින්න තමයි උදේන්න මෙච්චර. හැබැයි අඳින්න සාදා තැල්න මම ඒකයි ටිකක් නිකන් කරේ. ආන්තික පිරිවැය U හැඩයක් ගන්නවා කියලා. අපි අන්ද ප්‍රශ්නෙට මේ වෙලා ගිය නිසා ගන්නකො කොලේකුයි කොලයක් හරි පොතක් හරි තියෙනනේ. අපි ඔය මොනවා ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ප්‍රශ්නයකට උත්තරේ ලියන හැටි ඉගෙන ගන්න ඕනේ අන්තිමට නේද? මොකද රිවිෂන් කරන්න වෙන්නේ. මම කියවනේ අර 2018 සැප්තැම්බර්
ආපු ප්‍රශ්නෙට ඉතා ආසන්න ප්‍රශ්නයක් තමයි මේ සැරේ මේ පාඩමේ ඇවිල්ලා තියෙන්නේ. ලියා ගන්න 18 ප්‍රශ්නේ. අද මේ සැරේ ප්‍රශ්නේ අපි දැම්ම නොකරිමුකෝ. එකක් තියෙනවා. කිසියම් දෙන ලද දිනකදී හදන්න ඕනේ දැන් මේක. කිසියම් දෙන ලද දිනකදී නිෂ්පාදන ආයතනයක සේවක සංඛ්‍යාව සහ නිෂ්පාදන ප්‍රමාණය අතර සම්බන්ධතාවය පහත වගුවෙන් පෙන්눔 කරයි. දිනකට සේවකයෙකු රුපියල් 100ක් ගෙවනු ලබන අතර මෙම ආයතනයේ දෛනික ස්ථාවර පිරිවැය රුපියල් 200කි. හරිද? එන්න මේ පහකින් පෙන්වන වගුව 0 1 2 3 4 5 6 7 8 ලියා ගන්න වගුව 7ට විතරයි තියෙන 8ක් නෑ. මම 8ක් දැම්මේ බිඳුවත් එක්ක ඒකයි 8ක් තියෙන බිඳුවත් එක්ක. ඊට පස්සේ ප්‍රමාණය 0යි 20යි 50යි 90යි 120යි 140යි 150යි 155යි right. පළවෙනි ප්‍රශ්නේ මුළු පිරිවැය සාමාන්‍ය මුළු පිරිවැය ආන්තික පිරිවැය සහ ශ්‍රමයේ ආන්තික නිමැවුම ගණනය කරන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ලකුණු 5යි. හදන්න බලන්න. දැන් අද කරපු ටික. බලන්න ඒවා ඒ විදිහටම අහලා තියෙනවා. ඔයාලට අර මම කියපු උත්තර ටික මොකක්ද අහන්නේ? මුළු පිරිවැය, සාමාන්‍ය පිරිවැය, ආන්තික පිරිවැය සහ ශ්‍රමයේ ආන්තික ඵලදාව. හදන්න. මේවමත් හදන්න පුළුවන්. ඕන අනිත් පැත්තට ගහගන්න. සේවක සංඛ්‍යාව නිෂ්පාදන ප්‍රමාණය TP ප්‍රමාණය සේවක සංඛ්‍යාවෙන් දැන් ඕන ටික ඉතින් වගුවේ හදන්න තියෙන්නේ. සේවක සංඛ්‍යාව 0 1 2 3 4 5 6 7 නිෂ්පාදනයේ 0 20 50 90 120 140 150 දැන් මොකද්ද කියන්නේ? මුළු පිරිවැය කොහොමද හොයන්නේ? දැන් ඔයාලා දැන් අරක මතක තියෙනවද? මුළු පිරිවැය TC හැදෙන්නේ කොහොමද? TFC ධන TVC. දැන් මේකේ එකක්වත් තියනවද? එකක්වත් නැහැ. අපි ඔක්කොම හොයාගන්න ඕනේ. නේද? ලකුණු 5ක් දෙන්න බෑ නැත්තම් හොයාගන්න දෙයක් නැහැ නේද? කොහොමද හොයන්නේ? තාමත්ම ලේසි. දැන් අපි දන්නවා TFC. TFC කීයද? කියන්න බලන්න කවුරු හරි.
ඉතින් නැත්තම් දොයිත් දන්නේ TFC කීයද කියනවා. අද මොකවත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ නිදා ගන්න ඒක. TFC කීයද? right. TFC දීලා තියෙනා නේද? 200යි. 200යි කියලා දීලා තියෙනවා නොදන්න අයට. මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය 200 දිනකට 200 කියලා දීලා තියෙනවා. වාටු කියන ඕම් 200යි. ඔන්න එකක් අපි උපුවා අපිට පළවෙනි එක හොයන්න. මේක විනාඩියෙන් කරන්න පුළුවන් ඈ. අපිට හොයන්න කියන්නේ මුළු පිරිවැයනේ. ඔව්. ඊට පස්සේ TVC. TVC ටික මට දාන්න ලියන්න බා. TVC ටික. ඔය ගාන කීවල? TVC ටික කියන්නේ මෙතන ඉඳන් මෙතන පිරිවෙලට ලියන්න. පිරිවෙලට ඕකේ දාන්න. නේද? ඕ අපිට වැඩද නේ? බලමු දාන්නකෝ. ලකුණු පහක් ගන්න වලට ඕකම වගේ කියන්නේ ඉලක්කම් ටික විතරයි වෙනස් වෙලා තිබි මේ සැරේ ඇත්තම කියනවා නම්. අපි බලමු පස්සේ ඒක. දාන්න මෙච්චර වෙලා යනවද? ලකුණු පහ ගන්න. විනාඩිය යන. 20යි 100යි 180යි TVC එක්කනේ දැම්මේ. අන්තය තාම හදනවා. එකයි එකක් නෙමෙයි එන්නේ. ෆේලියර් එනවනේ. උත්තර 8ක් තියෙන්න ඕනේ. පිළිවෙලට ලියනවා එක්කනේ නේ. එක්කෙනෙක් අමුතු හරි. හොඳයි. උඩ කොහොමද TVC එන්නේ TFC ට නෙමෙයි TVC එන්නේ ශ්‍රම ඒකක ප්‍රමාණය L වැඩි කරන්න ඕනේ W වල. W දීලා තියෙනවා 100යි කියලා. එහෙනම් L කියලා කියන්නේ මෙතන දීලා මම ලිව්වට L කියලා සේවක සංඛ්‍යාවනේ. එහෙනම් 100 බිඳුවෙන් බිඳුවයි. 100 එකෙන් 100යි. 100 දෙකෙන් වැඩි කරපුවාම 200යි. 300යි. 400යි 500යි 600යි 700යි නේද? ඇයි කොහොමද එව්වේ? මේ සේවකයෝ ගාන එක සේවකයෙකුගේ වැටුප දීලා තියෙනවා 100යි කියලා. හරිද? හරි. සමහර අය මුලින්ව නැතුවක් දාලා තියෙනවා කමක් නෑ. දැන් TC ඔන්න පළවෙනි එකට උත්තරේ දැන් හොයන්න. දැන් TC කීයද? දැන් TC දාන්න ටක් දාලා. ඒක නම් එච්චරලා වෙලා ගන්න බෑ. TC වල ඉලක්කම් ටික දාන්න. පළවෙනි උත්තරේ මුළු පිරිවැය ටික ඔන්න අපි හොයන්න. මුළු පිරිවැය කොහොමද දෙන්නේ? ඔව් නේ. දැන් මොනවද? ඇයි TC හැදෙන්නේ TFC දාන TVC මේ දෙන්නගේ එකතුයි. 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි. ඔන්න පළවෙනි උත්තරේ හරි. ඊට පස්සේ සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය මුළු පිරිවැය. ඒ කියන්නේ ATC හැදෙන්නේ කොහොමද? TC බෙදනවා ER වලින්. මේකෙන් එහෙම නෙවෙයි. මෙන්න මේක. සාමාන්‍ය පිරිවැය දාන්න හොයලා මෙන්න AVC. ඔයාලට කැල් එක දෙන හින්දා මෙහෙම දාන්න ඒක බෙදන්න පුළුවන්. AVC හැදෙන්නේ කොහොමද? EC බෙදීම EP.
මේක නම් අනන්තයයිනේ. TP 20යි. එහෙනම් 30 බෙදීම 20 බිඳුවට බිඳුව ගැපුණා 15යි. ඊට පස්සේ බිඳුවට බිඳුව ගැපුණා 5 සරක් 8යි. බිඳුවට බිඳුව දාන්න ඉතුරු ටික දැන් මේකට උත්තරේ කියන්න අරක ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ. සාමාන්‍ය මුළු පිළිවෙල. ABC හොයන්නේ TC බෙදීම TP වලින්. මම හෙව්වා 15 8 හෙව්වා. ඊළඟ ටික කොහොමද? 45. දැන් කැල් එකක් හොයනවා. ඊටසේ බිඳුව ගැපුණා 12 සරක් 5යි. බිඳුව ගැපුණා 70ට 14 4යි දානවා. 15 සරක් 5යි දානවා. එච්චර ඕගාලා කැල් එකක් හුවනේ. දාලා තියෙනවා 15යි 8යි 5.5යි 5යි ආසන්න වශයෙන් 6යි. හරි 5.5 හෝ 6 5.6යි. यहाँ पे 5.5 5.3යි 5.5යි 5.3යි ඔයාලා ගාලා තියෙන එක මම මිලියන්නේ 5යි 8යි 5යි 8යි කොහොමද එන්නේ? පහළොවයි 8යි 5.6යි 5යි 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 නේ. 5යි වගේ. ඊට පස්සේ 5.3යි 5.8යි 5.3යි 5.8යි කැල් එකකින් බෙදා ගන්න කොහමනේ ආවේ? 5.3යි 5.8යි හරි දාලා තියෙනවා. right. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි. ඊට පස්සේ මොකක්ද අහන්නේ? ආන්තික පිරිවැය. MC හොයන්නේ කොහොමද? ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා TP. ආන්තික නිමැවුම ඊට පස්සේ MP හොයන්නේ ඩෙල්ටා TP බෙදීම ඩෙල්ටා Q. අන්න බලන්න මේකේ වෙනස බෙදනවා මේකෙන්. ඒකේ වෙනස ඉතින් ගැටලුවක් නැහැ. එකමනේ මේකේ වෙනස. එහෙනම් මේකේ වෙනස එන්නේ 20යි 30යි 40යි 30යි 20යි 10යි 5යි. ඒ MP ආන්තික ඵලදාව. ආන්තික ඵලදාව. ආන්තික ඵලදාවේ දැන් MC හොයන්නේ TP වල වෙනස කියන්නේ මේ ටිකනේ. හරි. TC කීයද? ඩෙල්ටා TC මෙන්න මෙතන. ඩෙල්ටා TC කියලා කියන්නේ 100යි නේ. TC වල වෙනස 100 100 යන්නේ. එහෙනම් 100 බෙදීම 20යි 5යි. 100 බෙදීම 30 3.3යි 100 බෙදීම 4 2.5යි හදන්න බා ඉතු දෙක පුළුවන් නේද හදන්න ආපහු 30 බෙදුවොත් 3.3යි 20න් බෙදුවොත්
5යි 10යි 20. ඔන්න අපේ MC. හරිද? මේ MP ශ්‍රමයේ ආන්තික ඵලදා. ඔන්න ඉවරයි. ඒ ලකුණු පහ ගන්න පුළුවන් නේද? ඒක හරිය නේද පුතේ? මේ හදලා තියෙන්නේ. පුළුවන් නේද ඒ ලකුණු ටික ගන්න? පුළුවන්. අපි දෙවෙනි කොටසට යමු. අපි 3 4 කොටස් දැනට කරන්නේ නැහැ. ඒක වෙනස් ප්‍රශ්නයක්. නමුත් මේකෙන් දීලා තියෙන කොටස් දෙකක් අපි බලන්න. right. දැන් ලියාගන්න දෙවෙනි කොටස ආන්තික පිරිවැය සහ ශ්‍රමයේ ආන්තික නිමැවුම. ආන්තික පිරිවැය සහ ශ්‍රමයේ ආන්තික නිමැවුම ප්‍රස්ථාරගත කොට අදාළ වක්‍රයන් ව්‍යුත්පන්න කරන්න. මෙම දර්ශක දෙක අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අදහස් දක්වන්න. මෙම දර්ශක දෙක අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අදහස් දක්වන්න. ප්‍රස්ථාරගත කරන්න බලන්න. මොකද්ද කරන්න කියන්නේ ආන්තික පිරිවැය සහ ශ්‍රමයේ ආන්තික නිමැවුම. ආන්තික පිරිවැය. මෙන්න ආන්තික නිමැවුම ආන්තික පිරිවැය මෙන්න. ඔය දෙක. ප්‍රස්ථාරගත කරන්න කියන. මේසලේ ප්‍රස්ථාරගත කරන්න තිබ්බා. ඉතින් ඔයාලා මේක ඇඳලම හුරු වෙන්න ඕනි. ඊටදී ප්‍රස්ථාරක කොළ නම් ඔයාලට දෙනවා විභාගෙට. මෙහෙදි කොලයක් අරන් අඳින්න. එතකොට ඒක කහතයි අරකේ වැඩිම තියෙන්නේ 40යි නේද? අපිට පහෙන් අරන් පුළුවන් ඉන්නේ. 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 8ක් ඕනේ නම් අපි දාමු. L හරි අදින්න මම අදින්න කන්නේ එපා. ඊට පස්සේ අපිට පහ ගත්තොත් 8යි නේ. පහක් පුළුවන්. 5 10 15 20 25 30 35 40 45 right. දැන් ඔය ටික ලකුණු කරන්න. පළවෙනි එක ලකුණු කරොත් බිඳුවේදී නෑ. එකේදී 5යි. ආන්තික පිළිවෙල. එකේදී 5යි. දෙකේදී 3.3යි. දෙකේදී 3.3යි. තුනේදී 2.5යි. තවත් පල්ලේ. ඊට පස්සේ හතරේදී ආයෙ 3.3යි. පහේදී 5යි. හයේදී 10යි. හතේදී 20යි. එතකොට එහෙමනම් අන්න MC ඊට පස්සේ එකේදී 20යි. දෙකේදී 30යි. තුනේදී 40යි. හතරේදී 30යි. පහේදී 20යි. හයේදී 10යි. හතේදී 5යි. ඒක හරියට නැතුව. මොකද කියන්නේ? දැන් මේ දෙක අතර තියෙන සම්බන්ධය. බලන්න මොකද්ද? මුළු පළදාව ඉහළ යනකොට ආන්තික පිරිවැය පහළ යනවා. මේක ඉහළ යනකොට මේක පහළ යනවා. ඊට පස්සේ මුළු පළදාව උඩරිම වෙනකොට ආන්තික පිරිවැය අවම වෙනවා. එතන අවම. අපි දැන් අද කතා කරමු. නේද?
මුළු පළදා උපරිම ලක්ෂයට සමාන්තරව සමානව ආන්තික පිරිවැය අවම වෙනවා එය ඒකක 3ක්. ඊට පස්සේ ඒකක මුළු පළදාව එහෙම නැත්නම් ආන්තික පළදාව මුළු පළදාව නෙවෙයි නේද? MP ආන්තික පළදාව පල්ලෙහා වයින්කොට ආන්තික පිරිවැය ඉහළට. ඔය දෙක තමයි සම්බන්ධ. දැන් ලකුණු 10ක් ගත්තා නේද? විනාඩි 5ක්වත් ගියේ නෑ නේ ලකුණු 10 ගන්න. right. හරි. පුළුවන් නේද? ඉතුරු කොටස් දෙකේ එකේ මේ ප්‍රශ්නින් නෙමෙයි වෙන පාඩමකින් දීලා තියෙන්නේ අපි ඒක දැනට ලියන්න යන්නේ ඕනේ නැහැ. මේක පුළුවන් නේද? මේ ප්‍රශ්නෙට ලකුණු 10ම ගන්න පුළුවන් නේ. ඉන්නේ. මට හොඳට පේනවා. right. මේ ප්‍රශ්නේ පුළුවන් නේ මම එතකොට දැන් අද ප්‍රශ්නේ ඔයාලට දෙන්නම් ගෙදරදී කරන්න. ඒකේ බලමු අපි. අද ප්‍රශ්නේ ලියා ගන්න මම ඔයාලා ගෙදරදී කරන්න. හරි. ප්‍රශ්නේ හොයාගන්න. මටත් මේ ළමයි කෙවලා දීපේ. අපි කියන්න උදේ. නිෂ්පාදන ආයතනයක් විසින් දෙන ලද දිනකදී අද එක නිෂ්පාදන ආයතනයක් විසින් දෙන ලද දිනකදී සේවයේ යෙදූ ශ්‍රමිකයන් ගණන සහ සේවයේ යෙදූ ශ්‍රමිකයන් ගණන සහ ඔවුන්ගේ දෛනික නිෂ්පාදන දායකත්වය පිළිබඳ තොරතුරු ඔවුන්ගේ දෛනික නිෂ්පාදන දායකත්වය පිළිබඳ තොරතුරු පහත සඳහන් දත්ත වගුවේ පෙන්නුම් කෙරේ. පහත සඳහන් දත්ත වගුවේ පෙන්නුම් කෙරේ. ආයතනයේ දෛනික ස්ථාවර පිරිවැය ආයතනයේ දෛනික ස්ථාවර පිරිවැය රුපියල් 160ක් වන අතර රුපියල් 160ක් වන අතර ශ්‍රමිකයෙකුගේ දෛනික වැටුප රුපියල් 80කි. ශ්‍රමිකයෙකුගේ දෛනික වැටුප රුපියල් 80කි. නිමවුම් ප්‍රමාණය. ඒකයි වගුව සෙලියුට් සංඛ්‍යාව නිමවුම් ප්‍රමාණය. 1 2 3 4 5 6. අරිටත් වඩා පොඩ්ඩක් තියෙනවා. 16යි 40යි 60යි 72යි 80යි 84යි. ඔන්න ඔච්චරයි. මේ සැරේ ඒ පහුගිය සැරේ අපි කරපු එකකට වඩා පොඩි සුට්ටයි තියෙන්නේ. ඔගේ නේද? යාගත්තද? පළවෙනි ප්‍රශ්නේ දෛනික වැටුප රුපියල් 80යි. අසුවට පස්සේ මොකේද පුතේ මේකේ 84. උඩ මං කියවනම් සේවක සංඛ්‍යාව 1 2 3 4 5 6 නිමවුම් ප්‍රමාණය 16 40 60 72 80 87 මම පන්ති ඉන්නවා වගේ ඔහෙ දියලා දානවා ඔයාලට පේනවා අඩුව ඇති එතකොට නේද
හරි. ඊට පළවෙනි ප්‍රශ්නේ ඉහත ආයතනයේ නිෂ්පාදනය හා සම්බන්ධ මුළු පිරිවැය ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය ගණනය කරන්න. පානු වරක්කමයිනේ ඒ 2018 සැප්තැම්බර් ආපු එකමයි චූටි ගණනය කිරීම වල පොඩි වෙනසක් කරලා තියෙන්නේ. ඒකයි මම කියේ ඉතින් මේක අදලා පුරුදු වෙන්න. දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්නයේදී මේ අද ආපු එක. අදාළ ගණනය කිරීම හා රූප සටහන් මගින් මුළු නිමැවුම් වක්‍රය සහ ආන්තික නිමැවුම් වක්‍රය දක්වන්න. ඒකෙමයි ආන්තික නිමැවුම් වක්‍රයේ ස්වරූපයට බලපාන සාධක කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකේ තුන්වෙනි කොටස මේ ලියාගන්න. ඒ කොටස් හතරම පුළුවන් මට කියන්න. ආන්තික පිරිවැය වක්‍රය තුන්වෙනි කොටස. ආන්තික පිරිවැය වක්‍රය සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය හා ඡේදනය වන නිෂ්පාදන මට්ටම තීරණය කොට එම නිෂ්පාදන මට්ටම හා සම්බන්ධ වන කොන්දේසි කෙටියෙන් පැහැදිලි කරන්න. එතලා බලන්න එතකොට ඔයාලට නිෂ්පාදන න්‍යාය පොඩ්ඩක් කියවපුවම පැහැදිලි වෙයි. අද ආයෙ පටන් ගන්න අනිත් පාඩමත් මේකට අදාළ වෙයි ටිකක්. පටන් ඊගාව පාඩම. ඊට හතරවෙනි කොටස නිෂ්පාදන ආයතනයක ආදායම් වියදම් සමාන වන ලක්ෂ්‍ය. වරහ ඇතුලේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක පෙන්වා ඒ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ ප්‍රශ්නෙට උත්තරය අද අපි ඉතුරු පාඩම කරනකොට ඔයාලට තවත් ටිකක් පැහැදිලි වෙයි. මේ ඊළඟ කෑල්ලේදී අපි ඒක තමයි කරන්නේ. ඒ ප්‍රශ්නේ ලියලා මට එවන්න මේ තොර අපි ඒක බලමු. මෙතෙන්දී ඔක්කොම කරන්න බැහැනේ. අන්න ඒක ප්‍රශ්නයක් කරා ඒක ඒ විදිහෙමනේ කිසිදු ලොකු වෙනස්කමක් කරලා නෑ මේ සැරේ විභාගෙට. මේ අද උදේ ආපු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න. පැහැදිලිව ලකුණු ගන්න පුළුවන් පාඩම් දෙකක් ඔය කරේ නිෂ්පාදන න්‍යාය සහ පිරිවැය න්‍යාය. මේ සැරේ නිෂ්පාදන න්‍යාය පිරිවැය න්‍යාය දැන් මේ ඇවිල්ලානේ. ඒකින්ද ඔයාලා බොහෝ විට ලබන සැරේට උපේක්ෂා ආන්තික පිරිවැය න්‍යාය ටිකක් බලා ගන්න වෙයි. ඒ කියන්නේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. ඒකිනුත් ප්‍රශ්නයක් තිබ්බා. දැන් එක ප්‍රශ්නයක්වත් ලියන්න බඩු ගන්න අනිත් එක අනිස්තාවතියක් දෙන්න මේ සැරේ උපේක්ෂාවක් රෝලින් ඇවිල්ලා මේ උපයෝගීතාවෙන් ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න. මොනවද තුන්වෙනි ප්‍රශ්නේ? ඒක පුදේ කයින් හරි අහන්න. මම මේ ෆෝන් එකත් ඕෆ් කරා. දැන් මේකත් මටත් බලමු අපි අන්තිමට මෙලා තිබ්බොත්. ඒක එවෙලෙම ඇහුවනම් මම කියනවා. ඔයා දැන් අහන්න. ඔය යාළුවෝ ලියා නැති බලන්න. right. අපි එතනින් එහාට යන් මිහිට යන්න වෙලාවකුත් නැහැ. අද දැන් දාපු ටියුට් එක හම්බුණාද? ඒක චුට්ටක් කියන්න මට. මොකද්ද වෙළඳපොළ මාදිලි කියන එක? ඔව්නේ. right.
එකක් කරලම අපි ඉල්ලුම සැපයුම් පොඩ්ඩක් කරමු. මොකද ඒ පාඩම අතෑරියොත් මේ දැන් ඔච්චර දවස් කරපු පාඩම් දෙකට මේකත් අදාළයි. දැන් අදාහලා තියෙන ප්‍රශ්නෙටත් මේක අදාළ වෙනවා. right. අපි බලමු වෙළඳපොළ මාදිලි ගැන. මේක දැන් ආය සූක්ෂම ආර්ථික විද්‍යාවේ නොකරපු පාඩම් නෑ. ඒ ලෙවල් වලට කරපුවා තියෙන. ඒ ලෙවල් නොකරපු අයට තමයි මේක චුට්ටක් හොඳට අහගන්න වෙන්නේ. අනිත් අය දන්නේ නැහැ තමා. එයාත් අහගන්න. right. වෙළඳපොළ මාදිලි. අපි බලමු ව්‍යාපාර ආයතනයක අරමුණු මොනවද කියන්නේ? අපි එදත් මේක කතා කරා. ව්‍යාපාර ආයතනයක. එහෙම නැත්නම් අපි කතා කරන්නේ වෙළඳපොළ මාදිලි. මාදිලි කියන්නේ ඔයාලා දන්න පූර්ණ තරංගය, ඒකාධිකාරී තරංගය සහ අතිප්‍රාධිකාරය. අපි මේ සැරේ අහලා තිබ්බේ ඒකාධිකාරී තරංගය ගැන සම්පූර්ණ ප්‍රශ්නයක්. ඒවත් අපි මේක කරලා ඉවරලා බලමු. ඒ කියන්නේ ඔයාලන්ට දැනටම පාස් වෙන්න පුළුවන්. මේ සැරේ ලිවන පාස් වෙන්න තියෙනවා. මේ දැනට කරලා තියෙන පාඩම් වලින් ඔය උකත් පුළුවන්. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය තිබ්බා. ඉරිගහන් ටික තිබ්බා. පාස් වෙන්නත් තිබ්බා නේද? හරි කමක් නෑ. දැන් ඉවරයිනේ ඒක. ව්‍යාපාර ආයතනයේ කර්මුණ මොනවාද? එකක් ලාභ උපරිම කිරීම. තව මොනවද තියෙන්නේ? පිරිවැය අවම කිරීම. ඒක සමානයි මේකට ඇත්තට. තුන්වෙනි එක විකුණුම් උපරිම කිරීම. මම එදා කිව්වේ අර සමහර එක්කෙනෙක් වැඩි ලාභයක් තියාගෙන විකුණුම් ටිකක් කරලා ලාභ ලබනවා. සමහර එක්කෙනෙක් අඩු ලාභයක් තියාගෙන වැඩිපුර විකුණනවා. ඒකෙන්ම අන්තිමට මේ කහ සමාන ලාභයක් ලැබෙන්න පුළුවන්. තව තියෙන්න පුළුවන් කීර්ති නාමය පවත්වාගෙන යන. කීර්ති නාමය පවත්වාගෙන යා. ඔය ආදි වශයෙන් ඔය විවිධ අරමුණු තියෙන්න පුළුවන්. සමාජ සුබ සාධනය ඇති කිරීම. මොනවද තියෙන්න පුළුවන්? ව්‍යාපාර ආයතන වලට අති විශාල අරමුණු සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. අරමුණු කියන්නේ විශාල අරමුණු සංඛ්‍යාවක් මත ගොඩ නැගෙන්න පුළුවන්. එක ආයතනයක එක අරමුණක් නෙවෙයි දෙකක් වෙන්න පුළුවන්. තව ආයතනයක තුනක් වෙන්න පුළුවන්. තව ආයතනයකට එකක් වෙන්න පුළුවන්. අපි මෙතෙන්දි කතා කරන්නේ මේ අනිත් ඔක්කොම අරමුණු අතහැරලා ලාභය උපරිම කර ගැනීමේ අරමුණින් කටයුතු කරන ව්‍යාපාර ආයතනයක හැසිරීම පිළිබඳව ඉස්සරලාම කතා කරලා තමයි වෙළඳපොළ මාදිලි වලට යන්නේ. අපි ව්‍යාපාර ආයතනයක ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ව්‍යාපාර ආයතනයක හැසිරීම ගැන තමයි අද මේ කතා කරන්නේ. ඒක කතා කරලා අපි ඊළඟ සතියේ තමයි කතා කරන්නේ වෙළඳපොළ වර්ග ගැන. right. එතකොට ව්‍යාපාර ආයතනයක් ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනකොට අපි බලමු මේවා මෙහෙන් අඳින්න වෙනවා. මම නැත්තම් වල මේක ඇඳලා දීලා දිනවා. presentation එක දාන්න බෑ. බිඳුව TRTC කිව්වෙම නැත්තම් TP TR ඒක අංශක 45 රේඛාවේ ඍජු රේඛාවක් හැටියට ගමන් කරන එකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ව්‍යාපාර ආයතනයක මුළු ආදායම් වක්‍රය total revenue මුළු ආදායම් වක්‍රය. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒකක 50ක් මෙහෙන් අපි නිෂ්පාදනය කරොත් ලාභය සහ පිරිවැය ඒකක 50යි. එහෙනම් නිෂ්පාදන ඒකක ප්‍රමාණයට සමාන ආදායමක් සහ වියදමක් පවතිනවා. වෙනසක් වෙන්නේ නැහැ කියන. ඊට පස්සේ අපි මුළු පිරිවැය වක්‍රය මේ තියෙන්නේ මුළු අයබාර වක්‍රය මුළු පිරිවැය වක්‍රය ගත්තොත් TC හරිද? පල්ලෙහාට නැවෙන්න ඕනේ. මතකද දන්නේ මුලදී අඩු වෙන වේගයකින් වැඩි වෙලා පස්සේ වැඩි වෙන වේගයකින් වැඩි වෙච්ච වක්‍රය මතකද දාලා? හරිද? මුළු පිරිවැය
ඉවරයි අද නෑවා. right DC දැන් මම ප්‍රශ්න අහනවා. මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. මේ ආයතනයේක මුළු ඉමවුම් වක්‍රයයි මුළු පිරිවැය වක්‍රයයි. ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ආයතනය හැසිරෙන්නේ කොහොමද කියලා මේ අපි කතා කරා. දැන් TR විශාල නම් TC ට මේ ආයතනය ලාභ ලබනවද පාඩු ලබනවද? TR විශාලයි TC ට ලාභ ලබනවද පාඩු ලබනවද? කියන්න TR විශාලයි TC ට. right එහෙනම් TR උඩයි TC ට නම් අලාභ. හරිද? right ඔයාලා කියනවා හරි. දැන් අපි බලමු මේකේ ඒකක 5ක් අපි හිතමු 5ක් නිෂ්පාදනය කරනකොට මෙන්න මෙතන තමයි TR. හරිද? එතන TR. එහෙනම් ඒ වෙලාවේදී TC මොකද? මෙන්න මෙතන තමයි TC. දැන් TR වලගේ අපි නිකන් හිතුව 5ක් නිෂ්පාදනය කරනකොට ඒකක 5ක් නිෂ්පාදනය කරනකොට මුළු අයභාරය 20යි. මුළු පිරිවැය 30යි. දැන් එතකොට මේක ලාභයක්ද අලාභයක්ද? මේක මෙන්න මේ අවස්ථාවද එකද දෙකද මේ? මේ ඒකක 5ක් නිෂ්පාදනය කරන අවස්ථාව එකද දෙකද? එකද දෙකද කියලා අහන්න. දෙක නේද? right. මේ නොකරපුවායින් හින්දා මම චුට්ටක් ඉමින් මුලදි කරනවනේ ඉතින් කොහොමද? නේද? ඊට පස්සේ ටික අපේ ඉන්න. ඒ කියන්නේ ආදායමට වඩා පිරිවැය වැඩි. ඒ වෙලාවේදී ෆයින් කියන්නේ ලාභය. ලාභය මොකද? ලාභය මෙන්න මේ වැඩිපුර යන පිරිවැයට සමානව ඍණාගයක් ගන්න. හරි මෙතන එහෙනම් 80යි මෙතෙන්දී නම් එහෙනම් 80 නම් ලාභය ඒ වෙලාවේදී ඍණ 80. එහෙනම් බිඳුවේදී නම් මෙන්න මේ බිඳුවේදී නම් මෙතන 100 නම් අලාභ එහෙම නැත්නම් අලාභය ධන 100යි ඒ හා සමානව ඍණ 100යි එහෙනම් ලාභය. එහෙනම් මේ දුරට මම කියලා දෙන්නදී මෙන්න මේ දුරට සමාන්තර ඍණ අන්තක් කන්නේකින් අපි පටන් ගන්නවා ලාභ ස්විතිය. හරි ලාභ ස්විතිය පටන් ගන්නවා. මේව මම නිකන් graph එකට ගහුවා මට අඳ ගන්න බැරි නිසා නේ. අප බලමු දැන් කොහොමද කියන්නේ. දැන් මෙතන ඍණ අපි කීයද ඍණ 100යි කියලා හිතුවොත් මෙතන ධන 100යි කියලා හිතුවොත් මෙතන ඍණ 100යි. ඇයි? එක භාණ්ඩයක්වත් නිෂ්පාදනය නොකරනකොට ආදායමක් නැහැ. හැබැයි වියදමක් දරලා තියෙන ස්ථාවර පිරිවැය. එකක්වත් හැදුවේ නැතුව. එහෙනම් ඒක දැන් අලාභයක් හැටියට ගන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන් එනකොට මොකද්ද වෙන්නේ? PR සමාන වෙනවා DP. එතෙන්දී දැන් මේ හරිය මේ පැත්ත මොකද්ද? PC විශාලයි TR. මේ ටික ඔක්කොම මෙතෙන් එනකොට මේ කියන ලක්ෂයට එනකොට මොකද වෙන්නේ? TR TC ට සමානයි. ඒ වෙලාවේ ලාභය කීයද? ඒ වෙලාවේදී ලාභය කීයද එන? ඒ වෙලාවේදී ලාභය කීයද? ඒ වෙලාවේ ලාභය කීයද කියන්නේ? හිතාගත්තද ඔය විදිහට? ඒ වෙලාවේදී ලාභය කීයක් වෙයිද? TR ට TC සමාන වෙන වෙලාවේ ලාභය ඔව්
ඔච්චර යන්න දෙයක් නෑ බිඳුවයි. මෙතන මම ඇඳලාම තියෙනවා මේ. ඒ වෙලාවේදී ලාභය බිඳුව. එහෙනම් මෙතෙන් 5 බිඳුව. හරිද? මෙන්න මෙවැනි පොයින්ට් එකක් අපි කියනවා බ්‍රේක් ඉවන් පොයින්ට් එකක්. එහෙනම් නැත්නම් ආයතනය වසාලන ඇත්තටම වසාලන ලක්ෂය කියන එක දැන් පූර්ණ තරංගයේදී අපි වෙනම ඉගෙන ගන්නවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයවත් ආවරණය වෙන්නේ නැත්නම් තමයි වසාලන්නේ. දැනට මේ සටහනට අනුව මෙන්න මෙතන බ්‍රේක් ඉවන් පොයින්ට්. ඇයි? ආදායමට වියදම සමාන තැන. හරිද? ඊට පස්සේ මෙතනින් එහාට යනකොට මේ නිෂ්පාදනය කරන ප්‍රමාණය මෙහි 100 විතර වෙනකොට මොකද වෙන්නේ? පිරිවැය ඉස්සරලා හම්බ වෙනවා ආදායම ඊට ඉහළයි. මේ ප්‍රදේශයේදී මොකද වෙන්නේ? ER විශාලයි ET. එහෙනම් දැන් ලාභය ධන වෙනවා. දැන් ලාභය ධන. ලාභය ධන. එහෙම ඇවිල්ලා මේ ලාභය උපරිම වෙන්නේ කොතෙන්ද? මෙන්න මේ රේඛා දෙක අතර පරතරය උපරිම වෙන තැනදී. මොකක්ද එහෙම නැත්නම් ආදායම සහ වියදම අතර පරතරය උපරිම වෙන තැනදී තමයි ලාභය උපරිම වෙන්නේ. ඇයි? ආදායමෙන් යන වියදම අඩුයි. මේ දෙක අතර පරතරය විශාලයි කියලා කියනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී තමයි ලාභය උපරිම. එතනින් එහාට යන්න මොකද වෙන්නේ ආපහු? මේ දෙක කිට්ටු වෙනවා. මෙතෙන්දී ආපහු ලාභය කීයද? ආපහු එතෙන්දී TR සමානයි TC. හරිද? එහෙමනම් මෙන්න මෙතෙන්දී ආපහු බිඳුව. ඒකයි මෙතන ආයේ 5 බිඳුව. ආපහු එතනින් ඉහළට යනකොට ආපහු මේ වගේ. ආපහු ඍණ මේක. පැහැදිලිද? ආපහු පල්ලෙහාට යනවා. ඇයි? ආදායමට වඩා වියදම වැඩි. ඒක ලාභය ඍණ. එහෙනම් මේකේ ඒ ආකාර ලක්ෂ දෙකක් තියෙනවා. එහෙනම් වැඩිම ලාභයක් හදන නිෂ්පාදන මට්ටම වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී මෙතන තියෙන නිෂ්පාදන ඒකක ප්‍රමාණය. හරිද? දැන් මේ නිෂ්පාදනය ආයතනයක් ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනකොට එහෙනම් ලාභ උපරිම වෙන මට්ටමේදී නිෂ්පාදනය කරන්නේ TR සහ TC අතර පරතරය උපරිම වන ස්ථානයට අදාළ හිමියම්. එතන තියෙන අගය. අපි කීයද කියලා දන්නේ නැහැ මේ. ඉලක්කම් දාලා නැහැ. ඒක තමයි. හැබැයි අපි මේක ආන්තික සංකල්පේ ආන්තික විශ්ලේෂණේ ඊට වඩා ලස්සනට ඉගෙන ගන්න ඔය මුළු අයභාරය සහ මුළු පිරිවැය එක. අපි බලමු MR MC කියන්නේ මොකක්ද කියලා. MR කියන්නේ මොකද්ද? MR කියලා කියන්නේ ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා Q. එහෙම නැත්නම් අපි කියනවා ඩාබා TR බෙදීම ඩාබා Q. ඒක අපි වැඩි ගණන් ගන්න එපා. මේ අපි කියනවා මුළු අයභාර ශ්‍රිතය Q විශේෂෙහි ආංශිකව අවකලනය කරොත් අපිට MR ගන්න පුළුවන් කියලා. ඒක අර මැක් කරපු අයත් ඉන්නවා නම් ඒ වචනේ හරි කියන එක කියන්නේ විතරමයි ගන්න. එහෙම නැත්නම් අපිට හොයන්නේ මුළු අයභාරයේ වෙනස ප්‍රමාණයේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනසින් බෙදපුවම අපිට MR එනවා. MR කියලා කියන්නේ TR වල බෑවුම්. MR කියලා කියන්නේ TR වක්‍රයේ බෑවුම්. එයි මේ ඩෙල්ටා TR බෙදීම ඩෙල්ටා TP වෙන්න පුළුවන් මෙතන. TP හොයන්නේ MR කියලා කියන්නේ එහෙනම් TR වක්‍රයේ බෑවුම්. අර බාහන ප්‍රස්ථාර අඳිනකොට මෙහෙම ඇඳන් පස්සේ මෙන්න මේ බෑවුම් හොයන්නේ මේ ඩෙල්ටා y ඩෙල්ටා x නේ. එතන y නම් මෙතන x නම්. ඒතකොට මේකේ බෑවුම් එන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. right? එහෙමනම් දැන් මේ TR කියලා කියන්නේ මේකනේ. ඒකේ බෑවුම මෙහෙම හෙව්වොත් මේ පැත්තේ තියෙන්නේ TR. එහෙනම් ඩෙල්ටා TR මේ පැත්තේ තියෙන්නේ Q ඩෙල්ටා Q. මේක වගේම තමයි. පැහැදිලි නේද?
එහෙනම් මේ වක්‍රයේ බෑවුම තමයි අපි මේ හෙව්වේ. දැන් මේකේ PR වක්‍රයේ බෑවුම තමයි MR. හැබැයි මේකේ බෑවුම මේකමයි. right? එහෙනම් MR කියලා කියන්නේ PR වල බෑවුම. right? එහෙනම් ලාභ උපරිම වෙනකොට මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර තමයි වැඩිම පරතරයක් තියෙන්නේ. මේ වැඩිම පරතරයක් තියෙන ලක්ෂ්‍ය කියන්නේ මෙතන හිතමුකෝ. ඉන්නේ ගියාම ඉතින් ප්‍රශ්න එනවා තමයි. මෙතන හිතමු වැඩි පරතරයක්. හරිද? එහෙනම් TC වක්‍රයේ සහ TR වක්‍රයේ අතර වැඩිම පරතරයක් තියෙන මෙන්න මේ A කියන ලක්ෂයේදී TR වක්‍රයේ බෑවුමට TC වක්‍රයේ බෑවුම සමාන. ඒකනේ මේ සමාන්තර රේඛාවක් කරන්නේ. එහෙනම් මේ A කියන ලක්ෂයේ බෑවුම හොයන්න නම් A කියන ලක්ෂයට ඇඳි ස්පර්ශකයේ බෑවුම හොයන්න. මේක තමයි ස්පර්ශකය. එහෙනම් මේක ඩෙල්ටා TC මේ පැත්තේ TC තියෙන හින්දා මේ පැත්ත ඩෙල්ටා Q. එහෙමනම් ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q කියලා කියන්නේ. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q කියලා කියන්නේ MC. ආන්තික පිරිවැය. එහෙනම් ආන්තික පිරිවැය මෙන්න මේ ලක්ෂයේ ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. දැන් TC වක්‍රයේ MC කියලා කියන්නේ TC වක්‍රයේ බෑවුම. TC වක්‍රයේ බෑවුම. මෙන්න මේකේ එතන ලක්ෂයේ බෑවුම තමයි MC කියලා කියන්නේ. මේකේ මෙතන ලක්ෂය හරි ඔය රේඛාවේ බෑවුම තමයි MR කියලා කියන්නේ. එහෙනම් මේ දෙක ලාභ උපරිම වෙනකොට සමාන වෙන්නේ. දැන් මේට සමාන්තරයිනේ මෙතන. අනිත් කිසිම තැනකදී එහෙම සමාන්තර වෙන්නේ නැහැ. ඔය ඇඳලා බලන්න ඊට වඩා වෙනස් නේ. එහෙනම් ලාභ උපරිම වෙන තැනින් තමයි මෙයාට මෙයා සමාන්තර. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? MR MC ට සමාන වෙන්න ඕනේ ලාභ උපරිම වෙන ලක්ෂය. එහෙනම් පළවෙනි කොන්දේසිය තමයි ලාභ උපරිම කර ගැනීම පරමාර්ථයෙන් කටයුතු කරන ව්‍යාපාර ආයතනයක ලාභ උපරිම වීම සඳහා පළවෙනි කොන්දේසිය MR සමානයි MC ට. මේක ජීවිතේටම අමතක වෙන්නේ නැතිව මතක තියාගන්න. දැන් ඉදිරි සතියේ දිගටම ඕන වෙනවා මේ. හරිද? එතෙන් එනකම් පැහැදිලිද? පාඩම් කරනකොට එක එක්කෙනා අඩු වෙනවා. ඇයි ඒ? ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි වෙයි පුතේ. එතෙන් එනකම් පැහැදිලිද කියන්නේ ඉන්න කට්ටිය? ගියා ඒකට මට කමක් නැහැ. එතෙන් එනකම් පැහැදිලිද? right. මේ අර A level වල ටිකම ගණන් බෑ නේද? අපි A level පාඩමක් තමයි. නමුත් අපි චුට්ටක් දැන් මේක පැහැදිලි. හැබැයි තව ප්‍රශ්නයක්. මේ කොන්දේසිය තෘප්ත වන හැම ලක්ෂයක්ම ලාභ උපරිම වන සමතුලිත ලක්ෂයක්. අපි බලමු. මෙතන අපි හිතමු දැන් මෙන්න මෙතනත් බෑවුම කොහොමනේ? මේ B කියන ලක්ෂය. එහෙනම් මේකටත් මේක සමාන්තරයි. එහෙනම් B කියන ලක්ෂයේදීත් MR MC ට සමානයි. A කියන ලක්ෂයේත් MR MC ට සමානයි. දැන් B කියන්නේ ලාභ උපරිම වන ලක්ෂයක්. ඔය කියන විදිහට එහෙනම් ඒකත් ලාභ උපරිම වන ලක්ෂයක්. නෑ. එහෙනම් අපි තව කොන්දේසියක් බලන්න ඕනේ. මෙන්න මේ MR MC ට සමාන වන තැනින් පස්සේ MC වැඩි වෙගෙන යනවා. MC වැඩි වෙනවා. දැන් මේකේ MC අඩු වෙන්නේ. MC අඩු වෙන්නේ. හැබැයි මෙතනින් පස්සේ MC වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි කොන්දේසිය තමයි MR MC ට සමාන වන තැනින් පස්සේ MC එහෙම නැත්නම් ආන්තික පිරිවැය ක්‍රමයෙන් වැඩි වෙගෙන යන්න ඕන. අන්න ඒ ලක්ෂයේදී අපි කියනවා එන්න එවැනි ලක්ෂයක් නම් අපි කියනවා ලාභ උපරිම වන ලක්ෂයක් කියලා. ව්‍යාපාර ආයතනයක හැසිරීම පිළිබඳව ඔය කරේ අපි එක ගානක් හදමු. මේ එතන නිකන් පැහැදිලිනේ අපි එක ගානක් හදමු. right? ඉතින් වැඩි කරන්න වෙලා නැතුව ඇතිනේ.
ගානක් හදලා ටුක්ටක් මං ඌටි දෙයක් කියලා දෙන්නම් මේ ගාන හදන්න අවකලනීය කියන පාඩම චූට්ටක් ඕන වෙනවා මේ පොඩි ගානක් හරිද ගණන් වලට මැක්ස් කරපු එකකින් අහලා බලන්න මොනවද ඔය කියලා නේද අවකලනීය මුල්ම අවස්ථාවේ චුට්ටක් අපිට පස්සේ තව ඔයාලා ආර්ථිකය දිගට ඉගෙන ගන්නවා අවකලනියත් ගණන් වලට වඩා මේක උගන්වනවා අවකලනීය මැක්ස් වලට වඩා නමුත් මේ දැනට අවකලනීය කියන්නේ මොකක්ද කියන එක විතරක් අපි චූට්ටක් මම කියලා දීලා අපි ගණනක් හදමු. අවකලනීය කියන්නේ අපි හිතමු y සමානයි x වන තුන්වෙනි බලය කියලා තිබ්බොත් හරිද මේක x විශේෂයි අවකලනය කරනවා කියන්නේ අපි ලියනවා dy යට dx එහෙම නැත්නම් fx කියලා ලියනවා ඕන විදියක් ඊවර තමයි කරන්නේ කොහොමද මෙන්න මෙහෙමයි අපි හිතමු මෙතන xn කියලා ඉස්සෙල්ලා දීපා කියලා සාධාරණ එක ලියලා ඉන්නම්කො dy යට dx කරපුවාම වෙන්නේ n වලින් මෙතන වැඩි කරනවා එහෙනම් nx n වලින් එකක් අඩු කරලා ලියනවා එහෙනම් nx කියන එක y සමානයි nx කියන එක x විශේෂයි x මෙතන තියෙන්නේ සොයාත් විචාල x විශේෂය අවකලනය කරොත් වෙන්නේ nx n ඍණ 1යි අපි බලමු y සමානයි x වල තුන්වෙනි බලය එහෙනම් dy යට dx කියලා කියන්නේ මොකද්ද මෙයාගෙන් මෙතන වැඩි කරා මෙතන එකනේ තියෙන්නේ එහෙනම් 1 වැඩි කිරීම 3 x 3 ඍණ 1යි එහෙනම් 3 වරක් 1 3යි x 3න් 1ක් 2යි එහෙනම් මේකේ අවකලනය dy යට dx එහෙම නැත්නම් fx වෙන්නේ 3x වර්ගය මම මේ කියලා දුන්න අර උපයෝගිතා න්‍යායද ගැන කතා කරනකොට චුට්ටක් දැන් එහෙමනම් අපි තව එකක් බලමු y සමානයි 4x පස්වෙනි බලය එතකොට එහෙනම් dy යට dx වෙන්නේ 4 වැඩි කිරීම 5 x 5 ඍණ 1යි එහෙනම් වෙන්නේ 4 5 20යි x වල 4 වෙනි බලය පැහැදිලි නේද තාමත්ම ලේසි එහෙනම් y සමානයි 3යි x වර්ගය ධන 5යි q තුන්වෙනි බලය තිබ්බොත් එතකොට ආංශික අවකලනය කරනවා එච්චර ඕනේ මෙහෙම තිබ්බොත් dy යට dx කියලා කියන්නේ 3 වරක් 2 6යි x දෙකෙන් එකක් 1යි එහෙනම් 6යි x විතර. හරිද? නියතේක අවකලනීය බිඳුව කිසියම් විචල්‍යයක් පළවෙනි දර්ශකය තියනවා නම් ඒ කියන්නේ x විතරක් තියනවා නම් ඒක අවකලනීය. එම විශේෂ අවකලනය කරොත් 1යි. ඔන්න ඔය සුත්ත දැනගන්න ඔය ඇති. මේ ගාන හදන්න චුට්ටක් ඕනේ. කොහොමද ආන්තික පිරිවේ හොයද්දි ටයි ගාන ලියා ගන්න අපි ඒ ගාන හදමු ලාභ උපරිම කර ගැනීම එක්තරා වෙළඳපොළක මුළු ආදායම් ශ්‍රිතය එක්තරා වෙළඳපොළක මුළු ආදායම් ශ්‍රිතය සහ මුළු වියදම් ශ්‍රිතය ඔයාලට මේක තියෙනව නේද පුතේ හරි එහෙනම් අපි අත් ලියා ගන්න ඕනේ TR සමානයි 10යි 10යි 10q ඍණ 2q වර්ගය TC සමානයි 200iq ධන 3iq වර්ගය පළවෙනි ලාභ උපරිම වල නිමැවුම් මට්ටම තීරණය කරයි අපි බලමු ලාභ උපරිම වල නිමැවුම් මට්ටම මොනවද කියනවද නෑ නේද ඔව් ඔව් කියලා දී හරි එහෙනම් ලාභ උපරිම වෙනකොට පළවෙනි කොන්දේසිය MR MC ට සමානයි. ඒක තමයි පළවෙනි කොන්දේසිය. අපි පළවෙනි කොන්දේසියේදී මේ ගාන හදන්න පුළුවන් රූප සටහනක් අඳින්නේ නැහැ. එතනින් එහාට වැඩි වෙනවද බලන්න. දෙවෙනි අවකලනය බිඳුවට අඩුද වැඩිද කියලා බලන්න ඕනේ. එච්චර දුර අපි යන්නේ නැහැ. පළවෙනි එක බැලුවා. එහෙනම් TR තියෙනවා. TR කොහොමද MR කරන්නේ? එහෙනම් MR කරන්න නම් ලාභ TR ලාභ Q විශේෂ අවකලන ඕන. සායතිචල්ලි Q නේ.
එහෙනම් TR Q විශේෂ අවකලනය කරන්න. අපි බලමු. දාපා TR දාපා Q විශේෂ අවකලනය කරන්න ඕනේ. දැන් මෙන්න මේකේ අවකලනය කරනවා කියලා මේ ලිව්වේ. මේ පැත්ත අවකලනය කරලා ලිව්වොත් කොහොමද එන්නේ? 1000 තියෙනවා මුල් 1000. Q වල පළවෙනි බලය තියෙනවා. Q විශේෂනේ අවකලනය කරන්නේ. එහෙනම් වැඩි කිරීම 1. Q 1 ඍණ 1. ඊට පස්සේ ඍණ 2 තියෙනවා. Q වල දෙවෙනි බලය වැඩි කිරීම 2. Q 2 ඍණ 1. හරිද? මේ එන්නේ මොකද්ද? MR. TR Q විශේෂ අවකලනය කරපුවා MR. අපල ඊට පස්සේ 1000යි එකින් එකක් බිඳුවයි. ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙනි බලය 1යි. එහෙනම් 1කින් 1000 වැඩි වෙච්චම එතන 1000 විතරයි. ඍණ දෙවරක් දෙක 4යි දෙකින් එකක් 1යි කියන්නේ ඕනෑම සංඛ්‍යාවක පළවෙනි බලය m සංඛ්‍යාවමයි. එහෙනම් 4යි q. ඔන්න මොකද්ද? mr. ඔන්න mr කිව්වා. මොකද ලාභ උපරිම නිමැවුම් මට්ටම. දැන් මට MC හොයලා කියන්න. MC කියලා කියන්නේ ඩාබා TC බෙදීම ඩාබා Q. කියන්න බලන්න. දාන්න බලන්න. MC හොයන්න. MC හොයලා කියන්න. ආන්තික පිරිවැය හොයලා කියන්න. ආන්තික පිරිවැය සුචිය. දැන් මේ තියෙන MR. ආන්තික පිරිවැය. හරි. ඔය දාලා තියෙන්නේ. හරි. හදලා තියෙනවා. මේක කරපුවා නැත්නම් අහිතාට පුළුවන් නේද? එක්කෙනෙක් විතරම දාන්න නෑනේ. ඔය දාන්නේ කෝටියක් විතර නේද? right. එහෙනම් 200යි වැඩි කිරීම 1 Q 1 ඍණ 1යි ධන 3 වැඩි කිරීම 2 Q 2 ඍණ 1යි. එහෙනම් මෙතන 200යි ධන 6යි Q සමානයි MC. අන්න MC හෙව්වා. දැන් ලාභ උපරිම වෙන විට නිමැවුම හොයන්න මොකද කරන්නේ? MR MC ට සමාන කරන්න. MR MC ට සමාන කරන්න ඕනේ. MR කියලා කියන්නේ 1000යි ඍණ 4යි Q සමානයි 200යි ධන 6යි Q. දැන් Q එක පැත්තකට ගන්න අනිත් පැත්තට ගන්න. එහෙනම් 1000 ඍණ 200 සමානයි 6යි Q ධන 4යි Q. එහෙනම් 800 මේක 10යි බෙදීම 10 සමානයි Q. ඒ කියලා කියන්නේ සමතුලිත ප්‍රමාණය ලාභ උපරිම වෙනකොට Q එකක 80යි. තාමත්ම ලේසි නේද? අයියෝ ගණන්ද නේද? කමක් නැහැ ඉතින්. right. ඊට පස්සේ කියනවා ලාභය උපරිම වන විට ආන්තික ආදායම සහ ආන්තික වියදම හොයන්න. ලාභ උපරිම වන විට ආන්තික ආදායම සහ ආන්තික වියදම හොයන්න. එතකොට මොකද කරන්නේ? ආන්තික ආදායම් සූත්‍රයට සහ ආන්තික වියදම් සූත්‍රයට මේ ඒකක ප්‍රමාණය ආදේශ කරන්න. එහෙනම් ආන්තික ආදායම MR සමානයි 1000 ඍණ 4 වරක් 80යි. මේකට. එහෙනම් MR සමානයි 1000යි ඍණ 320යි. MR සමානයි 680යි. එහෙනම් ආන්තික ආදායම 680යි. ආන්තික වියදම හොයන්න මොකද කරන්නේ? MC සමානයි 200 ධන 6 වරක් 80යි. එහෙනම් MC සමානයි 200 ධන 6 වරක් 48යි 480යි. එහෙනම් MC සමානයි 680. එහෙනම් ලාභ උපරිම වෙන විට MR MC ට සමාන වෙලා 680ට සමාන. නේද? right. දෙවෙනි ප්‍රශ්නේ. ලාභ උපරිම වන අවස්ථාවේ මුළු ආදායම සහ මුළු වියදම ගණනය කරන්න. ලාභ උපරිම වන විට මුළු ආයක හදන්න බලන්න එපා උදේ ඔයාලා මෙව එක එක විදිහට හලන්න පුළුවන්.
ලාභ උපරිම වන විට මුළු ආදායම සහ මුළු වියදම හොයන්න දැන් මොකුත් තව කරන්නේ නැහැ. දැන් මේකෙන් ඔයාලා අරන් ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මුළු ආදායම සහ මුළු වියදම කීයද කියලා මට ඉලක්කම කියන්න. මුළු ආදායම සහ මුළු වියදම පොඩි දෙයක් ඒක. හදන්න බා. කීයද ඉන්නේ මුළු ආදායම ඉස්සෙල්ලා දාන්න. TR දාන්න TC දාන්න. දානවා නේ. හොඳයි. අපල් මුළු ආදායම කියලා කියන්නේ TR සමානයි 1000යි වරක් 80යි සමතුලිතය ඍණ 2යි 80යි වර්ග. කීයද එන්නේ? TR සමානයි 80000යි ඍණ 0.0යි 64යි වැඩි කිරීම 2යි. ඒකට TR වෙන්නේ 80000යි ඍණ 0.0යි 8යි 12යි. එහෙනම් TR වෙන්නේ 0.0යි 10න් 8ක් 2යි 9න් 2ක් 7යි 7න් 1ක් 67200යි. ඔය දාලා තිබ්බ ෂෝක් එකට. right very good. නියමයි යා. ඊට පස්සේ TC හොයන්න කියන්නේ TC කියලා කියන්නේ 200යි 80න් වැඩි කරා ධන 3 වරක් 80 වර්ගය. එහෙනම් TC කියලා කියන්නේ 0.0.0 දෙවරක් 8 දෙවරක් 8 16යි ධන 80 වර්ගයේ 6400යි වැඩි කිරීම 3 0.3 වරක් 4 12 දෙක දැම්ම 18යි 19යි ධන 16 10යි සමානයි TC 0.0.2යි එකක් ඉතුරුයි 35200. ඊට පස්සේ කියනවා මුළු ලාභය හොයන්න. එහෙනම් දැන් අර MRMC නෑ අපි අර මුලදී මතකද ඉගෙන ගත්ත TRTC එක. එහෙනම් ලාභය කොහොමද හෙව්වේ? ලාභය සමානයි TR ඍණ TC. එහෙනම් ලාභය 67200 ඍණ 35200. එහෙනම් ලාභය කීයද? 0.0.0 එකයි ලාභය රුපියල් 20000. right ඔය හදලා ඊළඟට අහනවා ලාභ උපරිම වන අවස්ථාවේ සාමාන්‍ය ආදායම සහ සාමාන්‍ය වියදම. සාමාන්‍ය ආදායම සහ සාමාන්‍ය වියදම හොයන්න. සාමාන්‍ය ආදායම සාමාන්‍ය ආදායම සහ සාමාන්‍ය වියදම. ඒක කියන්නේ ඒක චුට්ටක් පැටලෙයි නැත්නම් ඉස්සත් පැටලෙන්නේ නැහැ. දැන් අපි අනිත් දවසේ ගානක් දීපහම මම ගෙදරදී හදන්නේ. මෙහි දිහා දන්නේ මේ වගේ තාමත් ඇවිල්ලා නැහැ. උනාට එන්නේ නැහැ කියන්නේ මේ සැරේ අපතුන එකක් ඇවිල්ලා තිබ්බනේ. ඒ කියන්නේ ISLM ව්‍යුප්පන්න කරන්න ඇවිල්ලා තිබ්බා. මම කරලා තියෙනවා. නමුත් මම හිතුවේ නෑ ඒක කියලා. එහෙනම් සාමාන්‍ය ආදායම කියලා කියන්නේ AR. සාමාන්‍ය ආදායම හැදෙන්නේ TR බෙදන්න ඕනේ Q වල. එහෙනම් බෙදුවොත්
10යි q ඍණ 2යි q වර්ගය බෙදුවොත් q වලින් අපිට එනවා a. මොනම් මෙතෙන්දී මෙහෙමම අපිට 80 ආදේශ කරලා හදන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මේක සුළු කරපුවම තවත් ලේසියි. එහෙනම් AR සමානයි මේකට මේක කැපෙනවා. මෙතනත් තව Q එකක් තිබ්බොත් මේකට මේ උඩ එක කැපෙනවා. එහෙනම් 1000 ඍණ 2යි Q. එහෙනම් AR වෙන්නේ 1000යි ඍණ දෙවරක් 80යි. එහෙනම් AR 1000 ඍණ 160යි. AR කියලා කියන්නේ 0යි 10න් 6ක් 4යි 9න් 1ක් 8යි 840. දැන් ඊට පස්සේ AC මේ දාන්නේ සාමාන්‍ය වියදම නේද? සාමාන්‍ය වියදම AC සාමාන්‍ය පිරිවැය සමානයි TC බෙදීම Q. එහෙනම් AC කියලා කියන්නේ TC කියලා කියන්නේ 200යි Q ධන 3යි Q වර්ගය බෙදීම Q. එහෙනම් සාමාන්‍ය පිරිවැය සමානයි මේකට මේක කැපුණා මෙතන Q එකක් තිබුණා මේකත් කැපුණා. එහෙනම් 200යි ධන 3යි Q වර්ගයෙන් කියනවා. එහෙනම් AC කියලා කියන සාමාන්‍ය පිරිවැය 200 ධන 3 වරක් 80. එහෙනම් AC සමානයි 200 ධන 240යි. AC සමානයි 440යි. අපුන් 24යි. right. ඊට පස්සේ සාමාන්‍ය ලාභය. ඔව් ලාභ උපරිම නිමවුනේදී සාමාන්‍ය ලාභය ගණනය කරන්න. සාමාන්‍ය ලාභය. එහෙනම් සාමාන්‍ය ආදායමෙන් සාමාන්‍ය වියදම අඩු කරන්න. එහෙනම් එවරේජ් මේව හරිනේ. එවරේජ් ප්‍රොෆිට් එක සාමාන්‍ය ලාභය සාමාන්‍ය ආදායමෙන් සාමාන්‍ය වියදම අඩු කරන්න. ඒක කෙලින්ම පුළුවන් ඕන මේක හදන්නත් පුළුවන්. ඒ කියන්නේ 1000 ඍණ 2යි Q වලින් අඩු කරන්න 200 ධන 3යි Q. මේකට එන්නේ 840යි. එයින් අඩු කරනවා 440. එහෙනම් සාමාන්‍ය ලාභය A5 වෙනවා 0.4යි. එහෙනම් සාමාන්‍ය ලාභය රුපියල් හෝ මිලියන 400. හොඳයි නේද? right. අපි එහෙනම් ඔතන නිකන් පැහැදිලිද පුතේ කියන්න බලන්න. ඔතන නිකන් ඕකේද? ඔතන නිකන් පැහැදිලි නේද? ඔය වෙළඳපොළක ලාභ right. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා අහන්න දෙන්නම්. ආය අපි පූර්ණ වෙළඳපොළ මාදිලි ටික පටන් ගන්න තියෙන්නේ පූර්ණ තරංගයේ ඉඳන් එහාට. නමුත් ඒක පටන් ගන්න දැන් වෙලාව මාදි පොඩි වෙලාවක් තියෙන නිසා අපි අනිත් දවසේ ඒක කරමු. මොන හරි ගැටලුවක් තියෙනවද? අච්චර දවස් කරපු වගේ එහෙම නැත්නම් මොනවා හරි තේරිච්ච දෙයක් තියෙනවද? මෙච්චර කාල අඩු ගන්න. හරි. ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියලා එවන්න අපි බලමු මේ මම ඔය අතරේ හැමදාම පොඩි ප්‍රශ්නයක් මෙහෙදි කරන්නත් මම උත්සාහ දරනවා. නමුත් වෙලාවත් අපිට ප්‍රශ්නයක් වෙනවනේ. ඒත් මං හිතුවා මේ හැමදාම විභාගයට ආපු පොඩි ප්‍රශ්නයක් හරි මෙහෙදි කතා කරන්නම් කියලා. ඒකට අදාළ තව ප්‍රශ්නයක් දීපුවම ඔයාලා ලියලා එවන්න. පාස් වෙන්න මේක කිසිම අමාරුවක් නැහැ. දැන් දැක්කනේ අද ආපු ප්‍රශ්නෙත් ඔයාලා අදටත් දැනටත් ආව පුළුවන් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න අදටත්. නේද? ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. එහෙම ලොකු ප්‍රශ්න අහලා නැහැ. දැන් එදා කරපු ප්‍රශ්නේ අද එකයි බලපුවහම සැප්තැම්බර් 2019 සැප්තැම්බර් ආපු එකම 2021 මාර්තු ඇවිල්ලා තියෙනවා. ඒකින්ද වයින් දැන්නේ පිට එක්සෑම් එදත් ඇහුවනකොද එක්සෑම් එක තියන්නේ කොයි කාලේ වගේද කියන එක නම් මට කියන්න බෑ. මොකද කොරෝනායි මෙහි ඒ තියෙන තත්ත්ව අනුව දැන් ගිය සැරේ එහෙම කියලා තිබ්බා නම් අර ගිය සැරේ මාර්තු තියෙන එක
නේ දැන් මේ මාර්තු අවුරුද්දකට පස්සේද කොහොමද එක්සෑම් එක තිබ්බේ? ඒක කියන්න බෑ. මං හිතන්නේ මාර්තු අග දැනට ෂෙඩියුල් කරලා ඇත්තේ අප්‍රේල් මැද විතර වෙනකොට එක්සෑම් තියයි. මාර්තු අග වෙනකොට නවත්තන්න කිව්වේ පන්ති ඒකයි. කොහෙට අප්‍රේල් මැද විතර වෙන්න ඇති ෂෙඩියුල් කරලා ඇත්තේ. ඒක ඉතින් වෙනස් වෙන්න පුළුවන් කියන්න බෑ. ඔයාලට තියෙන්නේ ඕන වෙලාවක අපි ලෑස්ති කියලා ඉන්න එක තමයි. අපි සූක්ෂම ආර්ථික විද්‍යාව දවස් දෙකකින් අතක් ගානේ බැරි වෙනවනේ ඉල්ලුම හැපි වුණාම මම දවසින් විතර ඉවර කරනවද කියලා බැලුවේ මේ ඊට පස්සේ බලමු ඔහොම යනකොට පන්ති මෙහි පටන් ගන්නත් පුළුවන් නේ ප්‍රශ්නෙට උත්තරේ පුතේ මට මම ඊමේල් ඇඩ්‍රස් තුනක් දීලා තියෙනවනේ ඒ ඕන එකට එවන්න. ඔය හැම ටියුට් එකේම ඇති ඊමේල් ඇඩ්‍රස්. ඒක එක එක්කෙනා එක එකට එවලා තිබ්බා ගැටලුවක් නැහැ මට කොහොමත් යොප් කොම්ම නම් බලන්න මට පෙන්නන්න නැති වෙයි මේ කොකට එවුවත් කමක් නැහැ. මේ අර මුලින්දී දීපු ප්‍රසන්ටේෂන් වලත් ඇති මගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඒකෙන් බලලා ඒ ඕන එකට එවන්න ඒක ගැටලුවක් නැහැ. right හරි අපි එහෙනම් ඔතනින් අදට නවත්තමු ලබන සතියේ වෙළඳපොළ මාදිලි ටික ඉවර කරන්න බැරි වෙයි කියලා හිතෙන්නේ බලමු අපි okay thank you